හරි. අයිබෝවන් දුවල පුතාලා හැමෝටම අපි මේ එකතු වෙලා ඉන්නේ ශුද්ධ ජීව විද්‍යාව නැත්නම් මයික්‍රෝබයොලොජි වීඩියෝ පාඩම් මාලාවේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. එතකොට අපි මීට කලින් වීඩියෝස් වලදී සාකච්ඡා කරලා තියෙන ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය කියන මාතෘකාවේ අවසාන කොටසටයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මෙතනදී අපි අද සාකච්ඡා කරනවා වෛරස, වෛරොයිඩ සහ ප්‍රියෝන කියන ශුද්ධ ජීවී කාණ්ඩ සම්බන්ධයෙන්. එතකොට මේ ශුද්ධ ජීවී කාණ්ඩ තුන අධ්‍යයනය කරලා අවසාන වෙනකොට අපි ශුද්ධ ජීවී ආකාර කියන මාතෘකාව, ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා අවසానයි. හරි. එහෙමනම් වැදගත් කරුණු රාශියක් කියවෙන මාතෘකාවක්. ඒක නිසා අපි හොඳින් අධ්‍යයනය කරමු. මේ වීඩියෝ එකත් එක්කම මතකයේ රඳව ගමු. අපි ඉස්සෙල්ලම මෙතනින් වෛරස කියන මාතෘකාවට යමු. හරි. එතකොට අපි වෛරස ගැන සාකච්ඡා කරනකොට වෛරස කියන්නේ ඊටාම සරල සංවිධානයක් සහිත, එහෙමත් නැත්නම් සරල සැකැස්මක් සහිත කාණ්ඩයක්. එතනදී මෙයාලගේ සැකැස්ම ගත්තම අපි මෙයාලගේ ශූන්‍යෂ්ටික හෝ ප්‍රාග්ඥෂ්ටික සෛල සැකැස්මක් දකින්නේ නැහැ. සරලව කියනවා නම් මෙයාලට සෛලීය සැකැස්මක් නැහැ. සෛල විදියට දේහය නිර්මාණය වෙලා නැහැ. එතකොට ප්‍රාග්ඥෂ්ටික හෝ ශූන්‍යෂ්ටික නොවන කිසිදු ආකාරයක සෛලීය සංවිධානයක් නොදරන, කිසිදු ආකාරයක සෛල සැකැස්මක් නොදරන කාණ්ඩයක් විදියට තමයි අපි මේ වෛරස සලකන්නේ. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි දන්න දෙයක් තමයි සෛල වාදයේ යටතේදී අපි ඉගෙන ගන්න දෙයක් තමයි, සෛල වාදයෙන් කියවෙන මූලික කරුණක් තමයි සියලුම ජීවීන් සෑදී ඇත්තේ සෛල එකකින් හෝ ඊට වැඩි ගණනකින් බව. එතකොට ඔයාලා දැන් හිතන්න පුළුවන් මේ අයට සෛල සැකැස්මක් නැත්නම්, මේ වෛරස වලට සෛල සැකැස්මක් නැතිනම් මෙයාලා එතකොට සෛලවාදය බොරු වෙනවද, එහෙමත් නැත්නම් සෛලවාදය කියන කරුණට පටහැනි නේද කියලා. නෑ, එතන පටහැනි වීමක් වෙන්නේ නෑදුවේ පුතේ. වෙන්නේ මේ අය අපි සත්‍ය ජීවීන් විදියට සලකන්නේ නෑ. මොකද දැන් සෛලවාදය අපිට කියන්නේ ජීවීන්ගේ දේහ හැදිලා තියෙන්නේ, ජීවීන්ගේ දේහ හැදිලා තියෙන්නේ සෛල එකකින් හෝ කිහිපයකින් කියලා. වෛරසවල මේ නිර්මාණයට, වෛරසවල මේ සැකැස්මට සෛලවල දායකත්වයක් නැති නිසා අපි මෙයාලව ජීවීන් විදියට, එහෙමත් නැත්නම් සත්‍ය ජීවීන් විදියට හඳුන්වන්නේ නැහැ. ඒක තමයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ. සහ ඒ වගේම මෙයාලට වෙනත් දාරක සෛලයක් ඇතුළේදී හැර, මෙයාලට වෙනත් දාරක ජීවියෙකුගේ දේහය තුල වෙනත් ජීවී සෛලයක් ඇතුළේදී මිස එයින් බැහැරව කිසිම පරිවෘත්තීය ක්‍රියාවක් හෝ ප්‍රජනනය සිද්ධ කරන්න බෑ. ඒක නිසා මෙයාලා පරිවෘත්තීයක්, ප්‍රජනනයක් බාහිර පරිසරයේදී පෙන්වන්නේ නැහැ. මෙයාලට කරන්න පුළුවන් දාරක සෛලයකට ඇතුල් වුණාට පස්සේ විතරක් ගුණණය වෙලා, ඒ සෛලය ඇතුළේදී, දාරක සෛලයක් කියලා කියන්නේ මෙයාලා විසින් ආසාදනය කරන සෛලයක් ඇතුළේදී ගුණණය වෙලා විවිධ පරිවෘතික පත මගින් නැත්නම් විවිධ පරිවෘත්තීය ක්‍රමවලින් ඒ සෛලය ආසාදනය කරලා මේගොල්ලන්ගේ යම් ජීවී ලක්ෂණ කිහිපයක් එයාට පෙන්වන්න පුළුවන්. එතකොට එතෙන්දි විශේෂත්වය තමයි දුවේ පුතේ ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි වෛරසයකට දාරක සෛලයකින් පිටතදී, එහෙමත් නැත්නම් දාරක සෛලයකින් එළියේ මේ වෛරසයක් ඉන්නකොට එයා කිසිදු ආකාරයක පරිවෘත්තීයක් හෝ ගුණණය වීමක් පෙන්වන්නේ නැහැ. එයාලට යම් ආකාරයකට පරිවෘත්තියක් නැත්නම් ගුණණය වීමක් පෙන්වන්න පුළුවන් වෙන්නේ, ලාක්ෂණික ජීවී ගතිගුණ පෙන්වන්න පුළුවන් වෙන්නේ වෙනත් ජීවී දාරක සෛලයක් ඇතුළේදී විතරයි. ඒක නිසා අපි මෙයාලට කියනවා අනිවාර්ය පරපෝෂිතයන්. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් මෙයාලට ගුණණය වීම පවත්ව ගන්න පුළුවන් වෙන්නේ, නැත්නම් ලාක්ෂණික ජීවී ගතිගුණ පෙන්වන්න පුළුවන් වෙන්නේ දාරක සෛලයක් ඇතුළේදී විතරක් නිසා. එහෙම පෙන්වන්න නම් මෙයාලා අනිවාර්යෙන්ම දාරක සෛලයක් ආසාදනය කළ යුතු නිසා අපි මෙයාලට කියනවා අනිවාර්ය පරපෝෂිතයන්. ඒ වගේම දුවේ පුතේ මතක තියාගන්න, ඒකට අපිට විශේෂණ පදයක් එකතු කරන්න පුළුවන් ඒ වචනේ ඉදිරියට. මෙයාලවිල්ලා අනිවාර්ය අන්තක්සෛලීය පරපෝෂිතයන්. මේ වචන තුනම හොඳින් මතක තියාගන්න. අනිවාර්ය අන්තක්සෛලීය, අන්තක්සෛලීය කියන්නේ සෛලය තුල ඉන්න පරපෝෂිතයන්. ඒක නිසා මේ වචනේ හොඳින් මතක තියාගන්න. අපි වචන තුන බලමු. අනිවාර්ය අන්තක්සෛලීය පරපෝෂිතයන්. අනිවාර්ය කියන එකට හේතුව ඔබට තේරෙනවා ඇති. මෙයාලට ගුණණය වීමක් කරන්න නම් දාරක සෛලයක් පැවතීම අනිවාර්යයි.
එතකොට වෛරසයේ ගුණනීය සිදුවීම සඳහා දාරක සෛලයකට ආසාදනය වීම අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි අනිවාර්ය කියලා කියනවා. මෙයාලා ආසාදනය වෙන්නේ සෛලයක් ඇතුළට. එතකොට මෙයාලා පරපෝෂිතයන් විදියට ක්‍රියා කරන්නේ සෛලය ඇතුළේදී. ඒක නිසා අනිවාර්ය අන්තක් සෛලීය පරපෝෂිතයන් කියලා කියනවා. මේ වචනේ මතක තියාගන්න. අනිවාර්ය අන්තක් සෛලීය පරපෝෂිතයන්. අන්තක් සෛලීය කියන වචනේ රිසෝස් බුක් එකේ නැහැ. ඒක නිසා ඔයාලගේ ළඟ තියෙන රිසෝස් බුක් එකේ print out එකට ඒකත් එකතු කරලා තියාගන්න. මෙයාලා ඇවිල්ලා අනිවාර්ය අන්තක් සෛලීය පරපෝෂිතයන් බව. ඒක හොඳින් මතක තියාගන්න. හරි. එහෙමනම් දැනට අපි කියලා තියෙන කාරණා ටික තමයි මොනවද? වෛරස කියලා කියන්නේ ප්‍රාග්ඥෂ්ටික හෝ ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් දරන්නේ නැති කණ්ඩායමක්. මෙයාලා දාරක සෛලයක් තුලදී විතරයි ගුණණය වීම පෙන්눔 කරන්නේ. ඒක නිසා දාරක සෛලයකින් බැහැරව ජීවී දාරක සෛලයකින් බැහැරව කිසිදු පරිවෘත්තිජ ක්‍රියාවක් හෝ පරිවෘත්තික ක්‍රියාවක් හෝ ප්‍රජනනය සිදු නොකරන නිසා මෙයාලා අපි ජීවීන් විදියට සලකන්නේ නැහැ. ජීවී අජීවී ලක්ෂණ දෙකම තියෙන කාණ්ඩයක් විදියට තමයි එතකොට අපිට මෙයාලව අඳුන ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒ කාරණා ටික මතකයි. ඒ වගේමයි මෙයාලා ප්‍රමාණයෙන් ඊටාම කුඩායි. ප්‍රමාණයෙන් ඊටාම කුඩා නිසා ආලෝකන්වීක්ෂයකින්වත් බලන්න බෑ. පියවැසින් කෙසේවත් බලන්න බෑ කොහොමත් බෑ ඒක ඔයාලට තේරෙනවා. ආලෝකන්වීක්ෂයකින්වත් බලන්න බෑ. ඒක නිසා මෙයාලා බලන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. මේ ඔයාලා දකින විදියට මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඡායාරූපවල පේන්නේ ඔය වගේ වෛරස් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරාම පේන විදිය. මේ ඔයාලා දකින්නේ දාරක සෛලයකට ආසාදනය වෙමින් පවතින වෛරසවල ස්වරූපය දැක්වෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඡායාරූප. හරි. එතකොට මෙයාලට තියෙන ඊටාම සරල ව්‍යුහයක්. ඒ සරල ව්‍යුහය අපිට මූලික වශයෙන් මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මේ ඕනෑම වෛරසයක දැන් මම මෙතන ඇඳලා තියෙනවා වෛරස් ආකාර දෙකක්. අපි තව වෛරස් ආකාරවල තියෙන විවිධත්වයේ රූපීය විවිධත්වය ගැන විස්තර ගොඩක් පස්සේ කතා කරනවා. අපි මෙහෙම කියමුකෝ. මේ වෛරසයක් ගත්තම මේ වෛරසයක අනිවාර්යෙන් තියෙනවා නියුක්ලෙයික් අම්ල අඩංගු වෙන, න්‍යෂ්ටික අම්ල අඩංගු වෙන හරයක්. එමත් නැත්නම් න්‍යෂ්ටික අම්ල වලින් හැදිලා තියෙන මධ්‍ය හරයක්. මෙන්න මේ කොටසට අපිට කියන්න පුළුවන් මධ්‍ය හරය. මම මෙහෙම නම් කරන්නම්. මේ කොටසට අපි කියනවා මධ්‍ය හරය. මේ මධ්‍ය හරය තුල තමයි නියුක්ලෙයික් අම්ල තියෙන්නේ. මෙයාගේ ගත්තත් එහෙමයි. මෙයාගේ ගත්තත් මේ කොටසේ මේ මැද නියුක්ලෙයික් අම්ල තියෙනවා. හොඳින් මතක තියාගන්න උදේ පුතේ වැදගත් කාරණය තමයි මෙයාලගේ තියෙන නියුක්ලෙයික් අම්ල DNA වෙන්න පුළුවන්, RNA වෙන්න පුළුවන්. DNA RNA කියන දෙකෙන් මොකක් හරි එකක් තමයි මෙතන මේ මධ්‍ය හරය තුල තියෙන්නේ. එතකොට උදාහරණයක් අපි හිතමු මේ වෛරසයේ මධ්‍ය හරය තුල තියෙන නියුක්ලෙයික් අම්ලය RNA. මේ වෛරසය ගත්තොත් මෙතන මධ්‍ය හරයේ තියෙන නියුක්ලෙයික් අම්ලය DNA. කිසිදු වෛරසයක කවදාවත් මේ මධ්‍ය හරය තුල නියුක්ලෙයික් අම්ල වර්ග දෙකම තියෙන්න බෑ. DNA සහ RNA වෙන්න බෑ. DNA හෝ RNA දෙකෙන් එකක් පමණයි. DNA සහ RNA තියෙන්න බෑ. ප්‍රවේණික ද්‍රව්‍ය විදියට තියෙන්න පුළුවන් එක්ක DNA එහෙමත් නැත්නම් RNA. ඒක හොඳින් මතක තියාගන්න. හරි. එහෙමනම් දැනට අපි දන්න දේ තමයි ඕනෑම වෛරසයක මධ්‍ය හරයක් තියෙනවා. ඒ මධ්‍ය හරය තුල නියුක්ලෙයික් අම්ල තියෙනවා. ඒ තියෙන නියුක්ලෙයික් අම්ල එක්ක DNA එහෙමත් නැත්නම් RNA වර්ග දෙකකින් ඒ වර්ග දෙකෙන් මොකක් හරි එකක්. හරි. ඊළඟට මෙන්න මෙයාගේ මේ මධ්‍ය හරය වට කරගෙන මධ්‍ය හරයේ වටේට තියෙනවා ප්‍රෝටීනමය ආවරණයක්. ප්‍රෝටීන වලින් හැදෙන ආවරණයක්. මේ ප්‍රෝටීනමය ආවරණයට අපි නමක් දෙනවා. මේකට අපි කියන්නේ කැප්සිඩය. මේකට අපි කියන්නේ කැප්සිඩය. කැප්සිඩ් එක එහෙමත් නැත්නම් කැප්සිඩය. මේ කැප්සිඩය හැදිලා තියෙන්නේ නැත්නම් මේ මධ්‍ය හරයේ වටේට තියෙන කැප්සිඩය කියන ආවරණය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රෝටීන අණු වලින්. නිකම්ම ප්‍රෝටීන අණු වලින් නෙමෙයි. මෙයාලගේ මේ කැප්සිඩය නිර්මාණය වෙන්නේ කැප්සොමියර කියලා අපි හඳුන්වන. මේ කැප්සිඩය හදන්න දායක වෙන්නේ කැප්සොමියර කියලා අපි හඳුන්වන නිශ්චිත ප්‍රෝටීන අණු සංඛ්‍යාවක්. මෙන්න මේ වචන දෙකේ වෙනස ඔයාලා හොඳින් මතක තියාගන්න. කැප්සිඩය හදන්න දායක වෙන එක ප්‍රෝටීන අණුවක් ගත්තම ඒකට තමයි අපි කියන්නේ කැප්සොමියරයක්. කැප්සොමියර. මේ වගේ කැප්සොමියර නිශ්චිත සංඛ්‍යාවක්. දැන් මේ වෛරස ප්‍රභේදය ගත්තම
මෙයාගේ මේ කැප්සිඩය හදන්න දායක වෙන ප්‍රෝටීන අණු සංඛ්‍යාව හෙවත් කැප්සොමියර සංඛ්‍යාව මේ වෛරස ප්‍රභේදය සඳහා අනන්‍ය වෙන ඉලක්කමක්, අනන්‍ය වෙන සංඛ්‍යාවක්. හැම වෛරස ප්‍රභේදයකම මේ වටේට තියෙන කැප්සිඩය හදන්න නිශ්චිත ප්‍රෝටීන උපේකක සංඛ්‍යාවක්, නිශ්චිත වූ ප්‍රෝටීන උපේකක සංඛ්‍යාවක් දායක වෙනවා. එතකොට සරලව අපි වාක්‍යකින් මතක තියාගන්නවා නම් න්‍යෂ්ටික අම්ල දරන මධ්‍ය හරයක් තියෙනවා. ඒ මධ්‍ය හරය වට කරගෙන කැප්සිඩයක් තියෙනවා. ඒ කැප්සිඩය හැදිලා තියෙන්නේ කැප්සොමියර කියලා අපි හඳුන්වන නිශ්චිත වූ ප්‍රෝටීන උපේකක සංඛ්‍යාවකින්. ඒ වටේට තියෙන සංඛ්‍යාව එයාලට නිශ්චිත අගයක්. හරි. එහෙමනම් වෛරසයක මූලික සැකැස්ම ගැන අපි මෙන්න මේ කොටස් ටික ඉගෙන ගත්තා. දැන් මතකද බලන්න ඔයාලට ඒ කරුණු ටික. පළවෙනි කාරණය තමයි වෛරසයක් ගත්තම ඒ වෛරසයේ මූලික හරයක්, මැද මධ්‍ය හරයක් තියෙනවා. ඒ මධ්‍ය හරයේ තියෙන නියුක්ලියික් අම්ල එක්ක තියෙන්නේ DNA, එහෙමත් නැත්නම් තියෙන්නේ RNA. ඒක හරි. ඊළඟට මේ මධ්‍ය හරය වට කරගෙන වටේට තියෙනවා කැප්සිඩය. කැප්සිඩය ගත්තම ඒ කැප්සිඩය කියන්නේ ප්‍රෝටීනමය ආවරණයක්. කැප්සිඩයේ තියෙන එක ප්‍රෝටීන අණුවක් ගත්තම ඒකට අපි කියනවා කැප්සොමියරයක්. කැප්සිඩය කියන එක හැදෙන්නේ ඔය වගේ කැප්සොමියර විදියට හඳුන්වන ප්‍රෝටීන උපේකක නිශ්චිත සංඛ්‍යාවකින්. ඕක තමයි අපිට කියන්න තියෙන්නේ. හරි. ඊළඟට මෙයාලගේ ක්‍රමය තමයි, මෙයාලගේ ජීවිතය පවත්ව ගන්න ක්‍රමය තමයි අපි කලින් කිව්වා වගේ මෙයාලවිල්ලා අනිවාර්ය අන්තක්සෛලීය පරපෝෂිතයන්. අනිවාර්ය අන්තක්සෛලීය පරපෝෂිතයන්. එතකොට මෙයාලා තමන්ගේ ගුණනය පවත්වා ගැනීම සඳහා අනිවාර්යෙන්ම මොකක්ද කරන්න ඕන? වෙනත් ධාරක සෛලයකට, වෙනත් සජීවී ධාරක සෛලයකට ආසාදනය වෙන්න ඕන. එතනදී මතක තියාගන්න දුවේ පුතේ, මෙයාලට වෙනත් ධාරක සෛලයක් ආසාදනය කරලා ඒ ධාරක සෛලය ඇතුලේදී මේ වගේම තවත් වෛරස අංශු විශාල සංඛ්‍යාවක් හදාගන්න, එහෙමත් නැත්නම් ගුණනය වෙන්නට හැකියාව තියෙනවා. ඒ ගුණනය වීමේ ක්‍රියාවලියේදී ඔයාලට තේරෙනවා ඇති මේ වගේ වෛරස අංශු ආපහු නැවත නැවත හදාගන්න නම්, ඒ කියන්නේ මේ වගේ වෛරස ගුණනය වෙන්න නම් මෙයාලාගේ මේ ව්‍යුහය හදන්න දායක වෙන සංඝටක නැවත වැඩි කරගන්න ඕනනේ. එතකොට මෙයාලගේ මේ ව්‍යුහය හදන්න දායක වෙන සංඝටක තියෙන්නේ ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි මෙයාලගේ මධ්‍ය හරයේ තියෙන නියුක්ලියික් අම්ල වැඩි කරගන්න ඕන. ඒ වගේම අනිත් එක තමයි මෙයාලගේ මේ වටේට තියෙන කැප්සිඩය නිර්මාණය කරන කැප්සොමියර නමින් හඳුන්වන ප්‍රෝටීන උපේකක වැඩි කරගන්න ඕන. දැන් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍ය සෛලයක් ගත්තම ඒක ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක් වෙන්නත් පුළුවන්, නැත්නම් ශූන්‍යෂ්ටික සෛලයක් වෙන්නත් පුළුවන්. ප්‍රාග්න්‍යෂ්ටික වුණත් ශූන්‍යෂ්ටික වුණත් සෛලයක් ගත්තම ඒ සෛලය ඇතුලේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න ක්‍රමයක් තියෙනවා. අපි දෙවැනි පාඩමේදී DNA ගැන කතා කරනකොට, DNA වල ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට, ඒ වගේම RNA වර්ග තුනේ mRNA, tRNA සහ rRNA කියන වර්ග තුනේ ක්‍රියාකාරීත්වය ගැන කියනකොට මේ ප්‍රෝටීන සංශ්ලේෂණය පිළිබඳව යම් දැනුවත් වීමක් වෙලා තියෙනවා. ඒ වගේම තව ගොඩාක් දුරට ගැඹුරට විස්තර අපි මොලිකියුලර් බයොලොජි පාඩමේදීත් කතා කරනවා. නමුත් ඔයාලට දැන් මේ වෙනකොට ප්‍රෝටීන සංශ්ලේෂණය ගැන අදහසක් තියෙනවනේ. දැන් එහෙනම් ඔයාලට තේරෙනවද මේ වෛරසයකට ප්‍රෝටීන සංශ්ලේෂණය තමා විසින්ම පවත්වා ගන්නට හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි න්‍යෂ්ටික සෛල, කියන්නේ ශූන්‍යෂ්ටික සෛල හෝ නැත්නම් ප්‍රාග්න්‍යෂ්ටික සෛල වගේ මෙයාලට ස්වාධීන ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය රයිබෝසෝම නැහැ. ඒක නිසා මේ වෛරසවලට සිද්ධ වෙනවා තමන්ගේ ගුණනය පවත්වා ගැනීම සඳහා තමන් විසින් ආසාදනය කරන ධාරක සෛලයේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය භාවිතා කරන්න. සරලව කියනවා නම් මේ වෛරස කරන්නේ වෛරසය විසින් ධාරක සෛලයක් ආසාදනය කරලා ඒ ධාරක සෛලයේ තියෙන ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය, එහෙමත් නැත්නම් මේ ධාරක සෛලයේ තියෙන රයිබෝසෝම භාවිතා කරමින් මෙයාට අවශ්‍ය වෙන, මෙයාට උවමනා වෙන වටේට තියෙන කැප්සිඩයේ ප්‍රෝටීන නිර්මාණය කර ගැනීම කරනවා. ඒ වගේම මෙයාගේ තියෙන න්‍යෂ්ටික අම්ල DNA හෝ RNA
ගුණනය පවත්ව ගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි මෙයාලගේ ගුණනය වීම සිද්ධ වෙන්නේ. ඒක නිසා මෙයාලා කරන්නේ ධාරක සෛලයේ මෙයා විසින් ආසාදනය කරන ධාරක සෛලයේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය මත රඳා පවතිමින් මෙයාලා ගුණනය වීම. අපි තව ටිකකින් මෙයාලා ගුණනය වෙන විදිය බලනවා. එතකොටත් ඔයාලට තව ටිකක් සවිස්තරාත්මකව මේ කාරණය පැහැදිලි වෙයි. දැන් අපි උදාහරණයකට හිතුවොත් අපි හිතමු යම්කිසි වෛරසයක් ඉන්නවා. ඒ වෛරසය දරන්නේ DNA කියලා හිතමු. ඔන්න අපි හිතමු යම්කිසි වෛරසයක ප්‍රවේණික ද්‍රව්‍ය විදියට එමත් නැත්නම් එයාලගේ තියෙන නියුක්ලියික් අම්ල වර්ගයේ විදියට DNA දරනවා. එතකොට මේ DNA දරන වෛරසය ගුණනය වෙනකොට එයාලට අවශ්‍යයි තමන්ගේ ළඟ තියෙන DNA ප්‍රමාණය වැඩි කරගන්න. නව වෛරස අංශු වලට දෙන්න එම ප්‍රභේදයේම නව වෛරස අංශු හදන්න අලුතෙන් DNA ඕනනේ. එතකොට DNA වලින් DNA හදාගන්න අවශ්‍යයි. අපි දන්නවා DNA වලින් DNA හදාගන්නවා කියන්නේ DNA ප්‍රතිවලිත වීමනේ. මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන එන්සයිමය තමයි මූලික වශයෙන්. තව එන්සයිම ගණනාවක් අවශ්‍යයි. අපි මේකේ යාන්ත්‍රණය පවා සවිස්තරාත්මකව මොලකියුලර් බයොලොජි පාඩමේදී සාකච්ඡා කරනවා. මෙන්න මේක දැනට දැනගන්න මේ ක්‍රියාවලිය පවත්ව ගැනීමේදී ඊටාම වැදගත් වෙන එන්සයිමයක් තමයි DNA polymerase. DNA polymerase. ඊළඟට තව එන්සයිමයක් අපිට ඉගෙන ගන්න පුළුවන් DNA වලින් RNA හදාගන්නකොට DNA වලින් RNA හදනකොට විශේෂයෙන්ම අපි දෙවෙනි පාඩමේදී ඉගෙන ගනිපු mRNA එහෙමත් නැත්නම් messenger RNA එහෙම හදාගන්නකොට ඕන වෙන එන්සයිමය තමයි RNA polymerase. RNA polymerase. මේ එන්සයිම දෙක ගැන හොඳ අදහසක් ඔයාලට තියෙනවා. දැන් මම ඊළඟට කියලා දෙන්නේ තව වැදගත් වෙන එන්සයිමයක්. මේ එන්සයිමිය ගැනත් මම කලින් දෙවෙනි ඒකකයේ යටතේදී ඔයාලට කියලා දීලා තියෙනවා. RNA ගැන කියලා දෙනකොට මම නැවත වතාවක් මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. හොඳින් අහගෙන ඉන්න පරණ මතකය නැවත අවදි කරගමු. හරි. දැන් මෙන්න මේකයි කාරණය. මම කලින් කිව්වා සමහර වෛරසවල ප්‍රවේණික ද්‍රව්‍ය විදියට DNA තියෙනවා. ඒ වගේම තවත් සමහර වෛරසයක ප්‍රවේණික ද්‍රව්‍ය විදියට තියෙන්න පුළුවන් RNA. අපි දන්නව දුවේ පුතේ සෛල ගත්තම එහෙමත් නැත්නම් ප්‍රාග්ඥෂ්ටික බැක්ටීරියා හෝ ශූන්‍යෂ්ටික අපි උනත් ගත්තම අපි හැමෝගෙම ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කරන්නේ DNA. ඒ කියන්නේ එක පරම්පරාවක තියෙන ලක්ෂණ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නෙත් ඒ ලක්ෂණ ප්‍රකාශ කිරීම සඳහා නැත්නම් ඥාන ප්‍රකාශනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු දරන්නේ DNA වල. දැන් සෛල තුලත් RNA තියෙනවා. හැබැයි සෛල තුල තියෙන RNA ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයාලා කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයේදී යම් දායකත්වයක් සැපීම තමයි RNA වල කෘත්‍ය වෙන්නේ සෛල තුල. හැබැයි දැන් ඔයාලා හිතලා බලන්න වෛරස් වල තියෙන්න පුළුවන් නේ සමහරුන්ට DNA තියෙනවා සමහරුන්ට RNA තියෙනවා. එතකොට ඒ කියන්නේ සමහර වෛරස් තියෙනවා ඒ වෛරසයට තියෙන්නේ RNA පමණයි. යාලට DNA නැහැ. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා නේද යම් කිසි වෛරසයක RNA විතරක් තියෙනවා නම් ඒ RNA විතරක් තියෙන වෛරසයට ප්‍රවේණික ද්‍රව්‍ය විදියට භාවිතා කරන්න වෙන්නේ ඒ RNAමයි. එයාලට මොනවා නැති නිසාද? DNA නැති නිසා. එයාලට තියෙන්නේ මොනවා විතරක් නිසාද? RNA විතරක් නිසා. එහෙමනම් මෙන්න මේ විදියට RNA පමණක් දරන වෛරසයක ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කරන්නේත් RNA. අන්න ඒ RNA වලට අපි කියනවා දුවේ පුතේ ඒවට අපි කියන්නේ ප්‍රවේණික RNA. ප්‍රවේණික RNA, ජෙනටික් RNA නැත්නම් ප්‍රවේණික RNA. දැන් මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නය? අපි හිතමු ඒ වගේ වෛරසයක් ගැන. අපි හිතමු RNA දරන වෛරසයක්. හරිද? RNA දරන වෛරසය ආසාදනය වෙන්නේ යම්කිසි සෛලයකටනේ. වෛරසයේ තියෙන RNA වුණාට එයා ආසාදනය කරන සෛලය ගත්තම එයාගේ ධාරක සෛලය ගත්තම මේ ධාරක සෛලයේ තියෙන DNA. එතකොට ඒ සෛලය ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ එයාගේ තියෙන DNA වලට වමනා විදියට. එතකොට මේ වෛරසයට අවශ්‍යයි නම් ධාරක සෛලයේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය භාවිතා කරන්න ධාරක සෛලයේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය පාවිච්චි කරන්නට කලින් මෙයාට සිද්ධ වෙනවා තමන්ගේ ළඟ තියෙන RNA
DNA බවට පත් කරගන්න. දැන් මෙන්න මේ ක්‍රියාව සඳහා මේක විශේෂ ක්‍රියාවක්. එතකොට දැන් මේ වෙන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය විදියට තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය විදියට RNA තියෙන වෛරසයක් තමන්ගේ ළඟ තියෙන RNA ටික ධාරක සෛලය තුලදී DNA බවට පත් කරන්නයි හදන්නේ. හරි. ඒක මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ දුවේ පුතේ. ඒක ක්‍රමයේ තර්කයක් එක්ක මතක තියාගන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැ. DNA වලින් RNA හැදෙන ක්‍රියාවලියට අපි කියනවා පිටපත් කිරීම, ප්‍රතිලේඛනය, එහෙමත් නැත්නම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. මේකට කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. අපි වැඩි විස්තර මොලිකියුලර් බයොලොජි වලදී ඉගෙන ගමු. හරිද? මේ DNA වලින් RNA හදාගන්න ක්‍රියාවලියට කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, පිටපත් කිරීම. දැන් එහෙමනම් DNA වලින් RNA හදා ගැනීම ට්‍රාන්ස්ක්‍රිප්ෂන් නම් RNA වලින් DNA සෑදීම, ඒ කියන්නේ කලින් ක්‍රියාවේ අනිත් පැත්තට වෙන වැඩේනේ. මේක ඉදිරියට වෙන එක නම් මේක පසුපසට සිදු වෙන එක. DNA වලින් RNA සෑදීම ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, RNA වලින් DNA සෑදීමට අපි කියනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. රිවර්ස් ඒ කියන්නේ පිටිපස්සට තමයි සිද්ධ වෙන්නේ. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් වීම උත්තේජනය කරන එන්සයිමයට අපි කියනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිමය. එහෙනම් ඔබ හොඳින් මතක තියාගන්න DNA වලින් RNA සෑදීම ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, RNA වලින් DNA සෑදීම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. ඒක උත්ප්‍රේරණය කරන එන්සයිමය තමයි රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. හරිද? එතකොට සිංහල වචන දෙකක් මතක තියාගන්න. මේකට අපි කියනවා ප්‍රතිලේඛනය. මේ අපි මෙහෙම කියමුකෝ. මම මේ වචන තුන මෙහෙන් ලියන්නම්. DNA වලින් DNA හදන එක, ඒක ඇවිල්ලා ස්වයං ප්‍රතිවලිත වීම. මම මෙහෙම ලියන්නකෝ. මේ ප්‍රතිවලිත වීම. DNA වලින් RNA හදන එක ප්‍රතිලේඛනය. RNA වලින් DNA හදන එකට අපි කියනවා ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය. මේක ප්‍රතිලේඛනය ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. එහෙනම් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කරන වෛරසවල තියෙනවා ඒ වැඩේට උවමනා වෙන එන්සයිමය රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. හරි. අපි සාරාංශයක් ගමු. එහෙමනම් මෙහෙම මතක තියාගන්න ඕන දේ මේ පමණයි. වෛරස අතරින් වෛරසවල ප්‍රවේණික ද්‍රව්‍ය විදියට RNA දරන වෛරසවල තමන්ගේ ළඟ තියෙන RNA ටික තම ධාරක සෛලය තුලදී DNA බවට ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය කළ යුතුයි. ඒ සඳහා තියෙන එන්සයිමයට අපි කියනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. මේ විදියට ප්‍රවේණික ද්‍රව්‍ය විදියට RNA දරන ඒ තමන්ගේ ළඟ තියෙන ප්‍රවේණික RNA ධාරක සෛලය ඇතුලේදී රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ආධාරයෙන් DNA බවට ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය කරන වෛරස වලට, මෙන්න මේ වගේ වෛරස වලට අපි නමක් කියනවා. මෙයාලට අපි කියන්නේ රිට්‍රෝ වෛරස. මේවා රිට්‍රෝ වෛරස වල තියෙන ලක්ෂණයක්. මේ සටහන මං හිතන්නේ ඔයාලා ලියලා තියාගත්තොත් ඒක වැදගත් වේවි. රිසෝස් එකේ සරලව අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. බලන්න මේ ඡේදයේ යට බලන්න. එතන ඔයාලට තේරෙවි. මෙහෙම අපිට කියනවා ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස වෛරසවල DNA හෝ RNA ඇත ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන එන්සයිම හෝ අතිරේක RNA වැනි දේවල් සහ ප්‍රෝටීන සංශ්ලේෂක යාන්ත්‍රණයක් නොදරයි. හරිද? එතකොට ඒ වගේ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වෙන ඒ ක්‍රියාවලිය සඳහා ඍජුවම අවශ්‍ය වෙන එන්සයිම හෝ අතිරේකව තියෙන ඕන RNA වගේ දේවල්, ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයක් මෙයාලට නැහැ. ඒක නිසා මෙයාලා ධාරක සෛලවල ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය මත රඳා පවතිනවා. ඒ ධාරක සෛලයේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය මත රඳා පවතින අතරේ RNA තියෙන වෛරස RNA වලින් DNA ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය කරගන්න
මේ රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමය දරනවා. මේ සටහන ලියලා තියාගන්න. මේ වචනේ රිසෝස් බුක් එකේ නැහැ දුවේ පුතේ. ඒක නිසා ඒකත් මතක ඇතිව ලියලා තියාගන්න. ඔයාලා මේක ලියන අතරේ මම සාරාංශය මතක් කරන්නම්. වෛරසයක මධ්‍ය හරයේ DNA හෝ RNA තියෙනවා. ඒ තියෙන DNA හෝ RNA වලින් DNA තියෙන අය මේ කාණ්ඩයට අයිති නැහැ. රිට්‍රෝවෛරස කාණ්ඩයට අයිති නැහැ. ඊළඟට RNA තියෙන වෛරස ගත්තම ඒ RNA තියෙන වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියා කරන්නේත් RNA. RNA ධාරක සෛලය තුලදී DNA විදියට පත් කරගන්න ඕන RNA DNA බවට පත් කරන ක්‍රියාවලියට අපි කියනවා ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය. ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය උත්ප්‍රේරණය කරන එන්සයිමයට අපි කියනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. මේ විදියට රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් දරන වෛරස වලට අපි කියනවා රිට්‍රෝ වෛරස. උදාහරණයක් ඕනනම් ඔයාලට ලියලා තියාගන්න පුළුවන්. AIDS රෝගකාරක HIV ගත්තම HIV කියලා කියන්නේ මේ වගේ රිට්‍රෝ වෛරසයක්. ඒ වෛරසය තුල තියෙන්නේ RNA. ඒ වෛරසයට පුළුවන් මිනිස් දේහය තුලදී තමන්ගේ ළඟ තියෙන ප්‍රවේණික RNA වලින් DNA හදාගන්න. ඒ සඳහා යාට රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමය තියෙනවා. ඒ වගේමයි අපි මෑත කාලීනව ගොඩක් කතා කරන COVID-19 රෝගය ඇති කිරීම සඳහා දායක වෙන SARS-CoV-2 වෛරසය ගත්තම නැත්නම් අපි ව්‍යවහාරික කියන විදිහට කිව්වොත් මේ නව කොරෝනා වෛරසය ගත්තම ඒකෙත් තියෙන්නේ මේ වගේම තත්ත්වයක්. එතකොට ඒකත් අපිට රිට්‍රෝ වෛරසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි. එහෙමනම් ඕකයි තත්ත්වය වෛරසවල මූලික ස්වરૂපය සම්බන්ධයෙන්. හරි. දැන් ඊළඟට අපි කතා කරන්නේ වෛරසවල දේහාකාරයේ තියෙන පොඩි විවිධත්වය තවදුරටත් අධ්‍යයනය කිරීමක් තමයි කරගෙන යන්නේ. දැන් අපි කලින් කතා කරා වෛරසයක නිර්මාණයේදී දායක වෙන වටේට තියෙන ප්‍රෝටීන් ආවරණයට අපි කියනවා කැප්සිඩය. මේ කැප්සිඩයේ තියෙන ආකිටෙක්චර් එක එමත් නැත්නම් මේ කැප්සිඩයේ තියෙන නිර්මාණය ව්‍යුහය මත පදනම්ව මූලික රූප විද්‍යාත්මක සමමිතික ආකාර කිහිපයක් සහ ඒ කියන්නේ ඒ දේහයේ තියෙන සමමිතියේ ස්වરૂපය මත සහ රූපීය ස්වરૂපය මත ආකාර කිහිපයක් අපිට කියන්න පුළුවන්. සමමිතිය සම්බන්ධයෙන් ගත්තම දැන් අපි සාමාන්‍යයෙන් දන්න සමමිතික ආකාර තියෙන අරීය සමමිතිය, ද්විපාර්ශ්වික සමමිතිය වගේ. ඒ වගේ වෛරසවල සමමිතික ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි හෙලිකල්, හෙලික්සීය, හෙලික්සයක් වගේ තියෙනවා කියන එක ඔයාලා දන්නවනේ ඒක. අනිත් එක අයිකොසාහෙඩ්‍රීන්. අයිකොසාහෙඩ්‍රීන් කියන සමමිතිය ගත්තම අයිකොසාහෙඩ්‍රීන් වල විවිධාකාරයේ රූපීය ආකාර තව ගණනාවක් තියෙන්න පුළුවන්. මේ හෙලිකල් සහ අයිකොසාහෙඩ්‍රීන් කියලා සමමිතික ආකාර දෙකක් තියෙනවා කියන එක විතරයි ඔයාලා දැනගන්න ඕන. තව දුරටත් ඒකට උදාහරණ හෝ ඒ රූපාකාරය, ඒ සමමිතිය පැහැදිලි කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව මතක තියාගන්න වෛරසවල සමමිතිය අනුව කැප්සිඩේ නිර්මාණය වෙලා තියෙන විදිය අනුව සමමිතික ආකාර දෙකක් තියෙනවා. එකක් හෙලිකල්, අනිත් එක මේ විදියට අයිකොසාහෙඩ්‍රීන්. අයිකොසාහෙඩ්‍රීන් ඒක සිංහලට පරිවර්තනය වෙන්නේත් ඒ ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනය වෙන්නේත් ඒ විදියටමයි. ඒක නිසා එහෙම මතක තියාගන්න. ඊළඟට වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ රූපීය ආකාර කිහිපය. රූපීය ආකාර ගත්තම රූපීය ආකාර වර්ග 4ක් අපිට කියන්න පුළුවන්. පළවෙනි එක හෙලික්සීය නැත්නම් හෙලිකල් කියන එකමයි. හෙලික්සීය. දෙවෙනි එක බහුතල පොලිහෙඩ්‍රන් කියලාත් කියනවා. බහුතල. තුන්වෙනි එක සංකීර්ණ කම්ප්ලෙක්ස් සහ හතරවෙනි එක ආවරිත නැත්නම් එන්විලොප්ඩ්. ওই විදියට ආකාර 4ක් අපිට බෙදන්න පුළුවන්. මේ දැන් මම කලින් කිව්වා වගේ සමමිතික ආකාරය සම්බන්ධයෙන් ලොකු විස්තරයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලොකු විස්තරයක් නෙමෙයි, ඇත්තටම පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නම් දෙක විතරයි අවශ්‍ය. නමුත් මේ රූපීය ආකාර ගත්තම ඒ රූපීය ආකාරවල වර්ග 4 අපිට වෙන වෙනම විස්තර කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරි. ඉස්සෙල්ලම ගත්තොත් හෙලිකල් වෛරස නැත්නම් හෙලික්සිය වෛරස ගත්තම එයාලගේ තියෙන මෙන්න මේ වගේ ස්වරූපයක්. හරිද? හෙලික්සිය වෛරසය ගත්තම ඔයාලට පේනවා ඇති මේ වෛරසයේ මැද රතු පාටට පේන්න තියෙන්නේ RNA. ඒ RNA අණුව වට කරගෙන වටේට සර්පිලයක් විදියට හැදිලා තියෙන්නේ ලා දම් පාටෙන් පේන්නේ එයාගේ තියෙන කැප්සොමියර. කැප්සොමියර. එතකොට ඒ කැප්සොමියර වලින් තමයි කැප්සිඩේ හැදෙන්නේ. එතකොට මේක නිකන් අර පිටින් බැලුවම හරියට නිකන් අපිට කෙසෙල් කැනක් වගේ තමයි පේන්නේ. එතකොට මේ தത്വයට අපි කියනවා
මෙයාලට තියෙන්නේ හෙලික්සියායට තියෙන්නේ මැදින් දිවෙන ඒ වෛරසයේ මැද අක්ෂය දිගේ දිවෙන දිගු නම්‍යශීලී හෝ දෘಢ දණ්ඩක් දිගයි මැද දණ්ඩක් විදියට අර RNA ටික තියෙනවා. ඒක නම්‍යශීලී නැවෙන සුළු වෙන්නත් පුළුවන් දෘಢ වෙන්නත් පුළුවන් දණ්ඩක් තියෙනවා. ඒක වටේට තමයි එතකොට අර කැප්සොමියර ටික එකතු වෙලා කැප්සිඩය හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මතක තියාගන්න රේබීස් වෛරස් එක එහෙමත් නැත්නම් ජලබීතිකා වෛරසය අපි හෙලිකල් වෛරසයකට උදාහරණ විදිහට මතක තියාගන්නවා. එහෙමත් නැත්නම් අපිට තව උදාහරණයක් කියන්න පුළුවන් ඔය දුම්කොළ ශාකයට ලෙඩක් හදන ශාක වෛරසයක් තියෙනවා. ඒ දුම්කොළ ශාකයට ලෙඩ හදන ශාක වෛරසයට අපි කියනවා දුම්කොළ පත්‍ර විචිත්‍ර වෛරසය. ඒකත් ලියලා තියාගන්න දුවේ පුතේ රිසෝස් එකේ මෙන්න මෙතෙන්ට එකතු කරලා තියාගන්න. මෙතන ඔයාලට පේනවා ඇති හෙලිකල් වෛරස ඉස්සරහින් අපිට කියලා තියෙනවා දිගු නම්‍යශීලී හෝ දෘಢ දණ්ඩකී උදාහරණ ජලබීතිකා වෛරසය. ඊට අමතරව තව ලියලා තියාගන්න අනිත් උදාහරණය තමයි දුම්කොළ පත්‍ර විචිත්‍ර වෛරසය. දුම්කොළ පත්‍ර විචිත්‍ර වෛරසය එකත් එකතු කරලා තියාගන්න. හරි. ඊළඟ වර්ගය තමයි අයිකොසහෙඩ්‍රීන් එහෙමත් නැත්නම් බහුතලීය වෛරස. බහුතලීය වෛරස කියන එක පොලිහෙඩ්‍රන් කියලාත් ඕකටම කියනවා. මෙන්න මේකයි යාළගේ ස්වරූපය පොලිහෙඩ්‍රල් වෛරස් එකක එහෙමත් නැත්නම් බහුතලීය වෛරස් එක ස්වරූපය තමයි ওই රූපයෙන් ඔයාලට පේන්නේ. එතකොට මේ අයිකොසහෙඩ්‍රින් සමමිතිය එහෙමත් නැත්නම් බහුතලීය සමමිතිය ගත්තම එයාලගේ පේන දේ තමයි ඔයගොල්ලා ජ්‍යාමිතිය පාඩමේදී O level ගණිතයට ඉගෙනගෙන තියෙනවානේ බහුතලයක් කියන්නේ මොකක්ද කියන එක නේ. තල කිහිපයක් සහිත මෙන්න මේ වගේ හැඩයක් සහිත බහුතලීය හැඩයක් තියෙන ඝන ව්‍යුහයක් විදිහට තමයි මෙයාව දිස්සෙන්නේ. ඒකට අපි කියන්නේ අයිකොසහෙඩ්‍රින් සමමිතිය. අයිකොසහෙඩ්‍රින් සමමිතිය තියෙන රූප ආකාරයට තමයි අපි කියන්නේ බහුතලීය වෛරස. උදාහරණයක් ඇඩිනෝ වෛරස මතක තියාගන්න. ඇඩිනෝ වෛරස කියන කාණ්ඩයට අයිති වෛරස ගත්තම යාලට බහුතලීය ස්වරූපයක් තමයි තියෙන්නේ. හරි. ඊළඟට සංකීර්ණ වෛරස. මම හිතන්නේ වෛරසයක් කියලා කිව්වම අපේ හිතේ මැවෙන රූපේ තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. සංකීර්ණ වෛරස මේ රූප සටහන බලන්න දුවේ පුතේ. මේකේ මේ රූපය බැලුවම ඔයාලට මේක අඳුර ගන්න පුළුවන්. සංකීර්ණ වෛරසයකට තියෙන ලක්ෂණය තමයි මෙයාලගේ දේහයේ තියෙනවා අතිරේක ව්‍යුහ. එහෙමත් නැත්නම් දේහයේ අතිරේක ව්‍යුහත් එක්ක සමමිති ආකාර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් මෙයාලගේ බලා ගන්න පුළුවන්. දැන් මේ රූපය බැලුවම ඔයාලට පේනවා ඇති උඩ හරියේ තියෙනවා උඩම කොටසේ ගත්තම ඒ හරියේ අපිට නිකන් බහුතලීය ස්වරූපයක් පේනවා. ඊට පස්සේ ඒ කැප්සිඩය උඩ තියෙන DNA අඩංගු වෙන කැප්සිඩය ඊට පස්සේ පහළට එනවා කොටසක් අපි එකට කියනවා වලිග දණ්ඩ කියලා ටේල් ෂේප් එකේ එහෙමත් නැත්නම් වලිග දණ්ඩ සහ වලිග දණ්ඩෙන් පස්සේ තව වලිග තන්තු විදියට ටේල් ෆයිබර්ස් එහෙමත් නැත්නම් වලිග තන්තු විදියට තව කොටස් ටිකක් තියෙනවා. එතකොට මේක කම්ප්ලෙක්ස් වෛරස් එකක් එහෙමත් නැත්නම් සංකීර්ණ වෛරසයක් විදියට අපි හඳුන්වනවා. ඔයාලා මතක තියාගන්න ඕන පොයින්ට් එක තමයි රූපීය ආකාරයේ විදියට සංකීර්ණ කියන තත්වයේ තියෙනවා නම් නැත්නම් සංකීර්ණ කියන රූපීය ආකාරය දරනවා නම් එයාලගේ සමමිතික ආකාර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. බලන්න මෙතනත් ඔයාලට පේනවා ඇති සංකීර්ණ වෛරස ගැන අපිට කියන්නේ අතිරේක ව්‍යුහ සමග එක් ආකාරයකට වඩා වැඩි ගණනක් සමමිති පෙන්වයි. සමමිති ආකාර එකකට වඩා වැඩි ගණනක් තියෙනවා. අර අපි දැක්ක විදිහේ වෛරස් වලට අපි කියන්නේ මෙන්න මේ විදිහේ වෛරස් වලට අපි කියනවා බැක්ටීරියා භක්ෂක වෛරස. මෙයාලවිල්ල බැක්ටීරියා වලට ලෙඩ හදන වෛරස බැක්ටීරියා භක්ෂක තමයි උදාහරණ වෙන්නේ. හරි. ඊළඟට ආවරිත වෛරස. ආවරිත නැත්නම් එන්විලොප්ඩ් වෛරස ගැන මොකද කියන්න ඕන? මෙන්න මේ රූපය බලන්න. මේ වගේ අය ගත්තම ගොඩක් දැකලා පුරුදු රූපයක් වෙන්න ඕන මේක. මෙන්න මේ වගේ අය ගත්තම මෙයාලට අපි කියන්නේ ආවරිත වෛරස. ආවරිත වෛරසයක තියෙන ස්වරූපය තමයි එයාලා දල වශයෙන් ගෝලාකාරයි. බොහෝ දුරට බෝලයක් වගේ තමයි පේන්නේ. ඒ බෝලේ වටේට තියෙන කැප්සිඩය වටේට තියෙන ප්‍රෝටීන් ආවරණය අභ්‍යන්තරයේ ඒ බෝලයේ මැද හරයේ මධ්‍ය හරයේ තියෙනවා එයාලගේ තියෙන වෛරස ගෙනෝමය එහෙමත් නැත්නම් DNA හෝ RNA. අපි හොඳින් දන්න කියන අපි මේ දවස්වල කතා කරන කොවිඩ් රෝගය ඇති කරන්න හේතු වෙන කොරෝනා කාණ්ඩයේ වෛරස ගත්තත් මේ වගේ. එහෙමත් නැත්නම් අපි ගත්තොත් HIV AIDS රෝගය ඇති කරන වෛරසය ගත්තත් මේ වගේ. නමුත් අපිට රිසෝස් එකේ දෙන්නේ මෙන්න මේ උදාහරණය herpes simplex වෛරසය. herpes simplex වෛරසය නිසා ඇතිවෙන රෝගයට කියන්නේ herpes ලිංගාශ්‍රිත herpes.
අවශ්‍ය නම් ලියලා තියාගන්න. herpes simplex virus නිසා ඇතිවෙන්නේ herpes රෝගය. මේක ලිංගාශ්‍රිත රෝගයක්. ආවරිත වෛරසයක් විදිහට තමයි අපිට herpes අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දල වශයෙන් ගෝලාකාර හැඩයක් තියෙන කැප්සිඩයකින් ආවරණය වූ මධ්‍යහරයකින් යුතු වෛරස වලට අපි කියනවා ආවරිත වෛරස. හරි. එහෙමනම් මෙන්න මෙහෙම මතක තියාගන්න ඔයාලට පහසු වේවි. වෛරස වල සමමිතිකාකාර දෙකයි. එකක් හෙලිකල් අනිත් එක අයිකොසහීඩ්‍රීන්. මේ නම් දෙක විතරක් මතක තියාගන්න. රූපියාකාර හතරයි. හෙලික්සීය නැත්නම් හෙලිකල් අයගේ තිබුණ ලක්ෂණය තමයි දිග නම්‍යශීලී හෝ දෘಢ දණ්ඩක්. ඒ දණ්ඩේ වටේට කැප්සෝමියර වලින් හැදෙන කැප්සිඩේ තිබුණා. උදාහරණයක් ජලබීතිකා වෛරසය නැත්නම් දුම්කොළ පත්‍ර විචිත්‍ර වෛරසය. ඊළඟට දෙවෙනි වර්ගයට අපි කිව්වා බහුතලීය වෛරස. බහුතලීය වෛරස වල තියෙන කෙලින්ම අයිකොසහීඩ්‍රීන් කියන සමමිතිය. අයිකොසහීඩ්‍රීන් සමමිතිය තියෙන වෛරස වලට අපි කියනවා බහුතලීය වෛරස. ඊළඟට ඒකට උදාහරණය වුණා ඇඩිනෝ වෛරස. ඇඩිනෝ වෛරස් තමයි උදාහරණයේ විදියට ගත්තේ. ඊළඟට සංකීර්ණ වෛරස ගත්තම එයාලගේ දේහයේ අතිරේක ව්‍යුහ තියෙනවා. වලිග දණ්ඩ, වලිග තන්තු ආදී අතිරේක ව්‍යුහත් එක්ක සමමිතිකාකාර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පෙන්වනවා. උදාහරණයක් බැක්ටීරියා භක්ෂක වෛරස. ඒ වගේම අනිත් අන්තිම වර්ගය තමයි ආවරිත වෛරස. ආවරිත වෛරස වල තියෙන්නේ යාලා දේහය ගෝලාකාරයි, වටේට කැප්සිඩයකින් ආවරණය වෙච්ච මධ්‍යහරයකින් සමන්විතයි. උදාහරණ herpes simplex වෛරසය. මේ ටික හොඳින් මතක තියාගන්න. ඕනනම් ඔයාලට මේ වගේ සටහනක් දාගෙන අවශ්‍ය උදාහරණ සහ පැහැදිලි කිරීම ලියාගෙන පාඩම් කරන්න පුළුවන්. ඒක ඔයාලට පහසුවක් වේවි. හරි. දැන් ඊළඟට අපිට වෛරස තවදුරටත් බෙදා දක්වන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ එයාලා ආසාදනය කරන ධාරක සෛලය මත පදනම්ව. දැන් අපි කලින් ඉගෙන ගත්ත දුවේ පුතේ වෛරසයකට ආසාදනය කරන්නට අනිවාර්යෙන්ම ධාරක සෛලයක් තියෙන්න ඕන. සජීවී ධාරක සෛලයක් තියෙන්න ඕන. දැන් ඒක නිසා ඔයාලා දන්නවා අපි ඉදිරියේදී මේ ගැන කතාත් කරනවා. දැන් බැක්ටීරියා වගේ ගත්තම අපිට බැක්ටීරියා වගා කරන්න අවශ්‍යයි නම් බැක්ටීරියා අපිට හදන්න උවමනයි නම් කෘතිමව අපිට යාලව කෘතිම අජීවී මාධ්‍යයක් මත වර්ධනය කළ හැකි. කෘතිම අජීවී මාධ්‍යයක් මත. ඒ කියන්නේ පෝෂක ද්‍රව්‍ය දාලා අජීවී මාධ්‍යයක් හදලා ඒක උඩ බැක්ටීරියා වර්ධනය කරගන්න පුළුවන්. නමුත් අපි අධ්‍යයන කටයුත්තක් සඳහා වෛරස භාවිතා කරනවා නම් ඒ වෛරස පවත්වා ගැනීම සඳහා අපිට අනිවාර්යයෙන්ම සජීවී සෛලයක් භාවිතා කරන්න වෙන. උදාහරණයක් විදිහට සත්ව වෛරසයක් අපි වගා කරනවා නම් විද්‍යාගාරය තුල අපිට භාවිතා කරන්න වෙනවා සජීවී කුකුල් කලලයක්. ඒ කියන්නේ බිත්තරයක්. ඒ වගේ සජීවී සෛලයක් තමයි හැම වෙලේම අපිට වෛරස සම්බන්ධයෙන් භාවිතා කරන්න වෙන්නේ. මොකද යාලා ගුණණය වීම පෙන්වන්නේ සජීවී සෛල තුල විතරක් වෙන නිසා. එතකොට ඒ ආසාදනය කරන සෛල වර්ගය අනුව වෛරස් අපිට තවදුරටත් ආකාර 3කට බෙදන්න පුළුවන්. ශාක ආසාදනය කරන වෛරස් වලට අපි කියනවා ශාක වෛරස. සත්වයන්ට ලෙඩ හදන වෛරස් වලට අපි කියනවා සත්ව වෛරස. ඒ වගේම බැක්ටීරියා වලට හානි කරන බැක්ටීරියා තුල ගුණණය වෙන වෛරස් වලට අපි කියනවා බැක්ටීරියා භක්ෂක විදියට නම් කීපයක් එතකොට නිර්මාණය වෙනවා. අනිත් වැදගත් කාරණය තමයි එක බැක්ටීරියාවක් මේ විදියට ශාක සෛලයකට, සත්ව සෛලයකට හෝ බැක්ටීරියා සෛලයකට ඇතුල් වුණාට පස්සේ ඒ ධාරක සෛලයේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණය පාවිච්චි කරලා ඒ ධාරක සෛලයට බරපතල විදිහේ හානි සිදු කරමින්, ලෙඩ හදමින්, දරුණු රෝග තත්ත්වයන් ඇති කරමින් එයා මොකද කරන්නේ? Tamanගේ වෛරස අංශු ගුණණය කිරීම සිදු කරනවා. වෛරසය ධාරක සෛලය තුලට ඇතුල් වෙලා ධාරක සෛලය තුල තියෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ධාරක සෛලය තුල තියෙන ඇමයිනෝ අම්ල, රයිබෝසෝම ආදී ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයට අයිති සම්පත් භාවිතා කරමින් වෛරස දහස් ගාණක් නැවත නැවත ඇති කරනවා. එතකොට ධාරක සෛලයට ඒකෙන් හානියක් වෙනවා. ඒක නිසා ධාරක සෛලය මිය යන්න උනත්, සෛලය විනාශ වෙන්න උනත් ඒක හේතු වෙන්න පුළුවන්. ඒක නිසා එක වෛරසයකට තනි ධාරක සෛලයක් ඇතුළේදී ඒ මුල් වෛරස් අංශුවට සමාන වෛරස දහස් ගණනක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා වෛරස තමන්ගේ ධාරකයාට බරපතල හානි සිදු කරමින් ශාකවලට, සතුන්ට, බැක්ටීරියාවලට දරුණු රෝග තත්ත්ව ඇති කරන්න හැකියාව දරනවා. මේ අතරින් ගුණණය වෙන ආකාරය ගැන නැත්නම් ගුණණය වෙන ක්‍රමය ගැන අපි කතා කරන්නේ මෙන්න මේ බැක්ටීරියා භක්ෂක වෛරසවල.
එතකොට නමේ තියෙනවා වගේම මෙයාලට අපි ඉංග්‍රීසි වලින් කියනවා බැක්ටීරියෝෆේජස් නැත්නම් සිංහලෙන් කියන බැක්ටීරියා භක්ෂක කියන වචනේම තියෙනවා මෙයා බැක්ටීරියා වලට හානි කරන බව. එතකොට බැක්ටීරියා භක්ෂකයෙක් කියලා කියන්නේ බැක්ටීරියාවන්ට ආසාදනය වෙන ටිපිකලි එහෙමත් නැත්නම් දර්ශීයව බැක්ටීරියා වලට ආසාදනය වෙන වෛරස කාණ්ඩයක්. මෙයාලා ගුණණය වීම ප්‍රධාන ක්‍රම දෙකකට සිදු වෙනවා. බැක්ටීරියා භක්ෂකයා ගුණණය වීම ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට බැක්ටීරියා භක්ෂකයක ගුණණය වීම ගත්තම බැක්ටීරියා භක්ෂකයක අර ව්‍යුහය ඔයාලට මතක ඇති මේ වගේ බහුතලීය හැඩයක් සහිත කැප්සිඩයක් තියෙනවා. ඔය කැප්සිඩය මෙයාලගේ බොහෝ දුරට තියෙන DNA ඒ වගේම මෙතනින් පහළට යන වලිග දණ්ඩක් සහ ඒකෙන් හටගන්න මම මේ සරලව රූපය අඳින්නේ ඒකෙන් හටගන්න මෙන්න මේ වගේ වලිග තන්තු සහිතයි. ඔක තමයි මූලිකව බැක්ටීරියා භක්ෂකයක ස්වරූපය. මේ බැක්ටීරියා භක්ෂකයක් බැක්ටීරියා සෛලයක් මතට ආවට පස්සේ මේ රූපය ඔයාලා දකිනවා වගේ බැක්ටීරියා සෛලයක් මතට මේ බැක්ටීරියා භක්ෂක වෛරසය ආවට පස්සේ මෙයා ගුණණය වීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලි යාන්ත්‍රණ එකිනෙකට වෙනස් පැහැදිලි යාන්ත්‍රණ වර්ග දෙකක් දායක කරගෙන ගුණණය වීම සිද්ධ වෙන්න පුළුවන්. එක වර්ගයකට අපි කියනවා ව්‍යංශජනක චක්‍රය. මේකට අපි කියන්නේ ව්‍යංශජනක චක්‍රය එහෙමත් නැත්නම් ලයිසෝජෙනික් සයිකල් එක. මෙන්න වචනය. ව්‍යංශජනක චක්‍රය. ව්‍යංශජනක චක්‍රය එහෙමත් නැත්නම් අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා ලයිසෝජෙනික් සයිකල් එක. ලයිසෝජෙනික් සයිකල් ව්‍යංශජනක චක්‍රය. අනිත් වර්ගයට අපි කියනවා ජාරක චක්‍රය. ජාරක චක්‍රය. ජාරක චක්‍රය. මෙතනත් ව්‍යංශජනක චක්‍රය ලයිසෝජෙනික් සයිකල්. මේකට අපි කියනවා ජාරක චක්‍රය කියන එකට අපි කියනවා ජාරක චක්‍රය එහෙමත් නැත්නම් ලයිටික් සයිකල්. ලයිටික් සයිකල්. හරි. දැන් නම් දෙක විතරයිනේ දැනට කිව්වේ. මේ දෙකේ තේරුම දන්නේ නැහැනේ. දෙන්නගේ වෙනස තමයි දුවේ පුතේ බැක්ටීරියා භක්ෂක වෛරසය බැක්ටීරියා සෛලයට ඇවිල්ලා ඒ බැක්ටීරියා සෛලය ජාරණය කරනවා නම් එහෙමත් නැත්නම් බැක්ටීරියා සෛලය විනාශ කරලා දාලා ගුණණය වෙනවා නම් ඒකට අපි කියනවා ජාරක චක්‍රය. අනිත් අතට ව්‍යංශජනක චක්‍රයේදී සිදුවෙන්නේ ව්‍යංශජනක චක්‍රයේදී දාරක සෛලයට බැක්ටීරියා භක්ෂක වෛරස ආවට එයාව විනාශ කිරීමක් කරන්නේ නැහැ. බැක්ටීරියා සෛලය විනාශ කරන්නේ නැතිව බැක්ටීරියා සෛලය ජාරණය කරන්නේ නැතිව වෛරස අංශු ගුණණය වෙනවා නම් ඒකට අපි කියන්නේ ව්‍යංශජනක චක්‍රය. විනාශ කරලා දාලා බැක්ටීරියා සෛලය විනාශ කරලා දාලා බැක්ටීරියා සෛලය ජාරණය කරලා දාලා වෛරස් අංශු ගුණණය වෙනවා නම් ඒකට අපි කියනවා ජාරක චක්‍රය. ඒක තමයි දෙන්නගේ තියෙන වෙනස. එතකොට ව්‍යංශජනක චක්‍රයේදී සිද්ධ වෙන්නේ බැක්ටීරියා සෛලය ජාරණය කිරීමකින් නැත්නම් බිඳහෙලීමකින් නැත්නම් විනාශ කිරීමකින් තොරව වෛරසයේ තියෙන DNA ටික ධාරකයාගේ DNA බවට පත් කරනවා. නැත්නම් අපි ඒකට කියනවා වෛරස DNA ධාරක DNA බවට සංස්ථානගත කරනවා. ධාරකයාගේ තියෙන DNA බවට වෙනස් කරනවා. නැත්නම් ධාරකයාගේ තියෙන DNA මේ අපි කතා කරන වෛරසයේ තියෙන DNA වලින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඔකට අපි කියනවා වෛරස DNA ධාරක DNA බවට සංස්ථානගත වෙනවා කියලා. එතකොට එහෙම වෙනකොට ධාරක සෛලය ජීර්ණය වෙන්නේ නැත්නම් බිඳ වැටෙන්නේ නැත්නම් විනාශ වෙන්නේ නැත්නම් මේකට කියන්නේ ව්‍යංශජනක චක්‍රය නැත්නම් ලයිසෝජෙනික් සයිකල් එක. ඒ ධාරක සෛලය විනාශ වෙමින් ධාරක සෛලය ජීර්ණය වෙමින් මේ ගුණණය වීම සිද්ධ වෙනවා නම් මේකට අපි කියනවා ජාරක චක්‍රය කියලා. ඒකයි මේ දෙන්නගේ තියෙන වෙනස. එතකොට මෙතනදී අපි සවිස්තරාත්මකව කතා කරන්නේ වැඩිදුර විස්තර කතා කරන්නේ මෙන්න මේ ජාරක චක්‍රය සම්බන්ධයෙන්. එතකොට ජාරක චක්‍රයක් ක්‍රියාත්මක වෙන විදිය ගත්තම අපිට මේක ප්‍රධාන පියවර 5කට බෙදලා දක්වන්න පුළුවන්. ප්‍රධාන පියවර 5ක් ඔස්සේ අපිට ජාරක චක්‍රයේදී සිද්ධ වෙන දේවල් ටික කියන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලම වෙන දේ තමයි ඔයාලා මෙන්න මේ රූපයක් චුට්ටක් බලන්න. මේ රූපයේ අංක 1 පියවර බලන්න. ඒකට අපි කියන්නේ attachment. attachment එහෙමත් නැත්නම් සම්බන්ධ වීම.
සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ දුවේ පුතේ තෙන්දි වෙන්නේ බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට මේ වෛරසය නැත්නම් මේ බැක්ටීරියා භක්ෂකය සම්බන්ධ වීමයි ඉස්සෙල්ලම සිද්ධ වෙන්න ඕන. එතකොට මේ පළවෙනි පියවරේදී එහෙමනම් සිද්ධ වෙන්නේ බැක්ටීරියා සෛලය තියෙනවා. ඒ බැක්ටීරියා සෛලයට බැක්ටීරියා භක්ෂක වෛරසයක් එනවා ඇවිල්ලා බැක්ටීරියා සෛලයේ තියෙන ප්‍රතිග්‍රාහකයකට වෛරසය සම්බන්ධ වෙනවා. එහෙම ප්‍රතිග්‍රාහක තියෙන්න හේතුව තමයි දැන් අපි කලින් ඉගෙන ගත්තා ශාකවලට ආසාදනය වෙන වෙනම වෛරස තියෙනවා, සතුන්ට ආසාදනය වෙන වෙනම වෛරස තියෙනවා, බැක්ටීරියා වලට ආසාදනය වෙන වෙනම වෛරස තියෙනවා. එතකොට බැක්ටීරියා භක්ෂකය මේ තමන් ඇවිල්ලා ඉන්නේ බැක්ටීරියා සෛලයකටමයි මේ මම ආසාදනය කරන වර්ගයේ බැක්ටීරියා සෛලයක් කියන එක අඳුනගන්නේ අර බැක්ටීරියා සෛලය මත තියෙන ප්‍රතිග්‍රාහක වලට සම්බන්ධ වීමත් එක්ක. හරි. එහෙමනම් පළවෙනි පියවර අපිට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. අපි ඒක රූප සටහනකිනුත් පොඩ ගොඩ නගාගෙන යමු. ඉස්සෙල්ලම වෙන දේ තමයි එහෙමනම් මම එකම රූප සටහන අරගෙන ඒක පොඩ වෙනස් කර කියලා දෙන්නම්. අපි හිතමු මේ තියෙන්නේ එතකොට බැක්ටීරියා සෛලය. බැක්ටීරියා සෛලයට වඩා අපි කතා කරන බැක්ටීරියා භක්ෂකය ගොඩක් ප්‍රමාණයෙන් කුඩයි. නමුත් අපි චුට්ටක් ලොකු කරලා අඳමු පොඩ්ඩක් ඊට වඩා සාපේක්ෂව මේ ඇත්තම ප්‍රමාණයට වඩා ටිකක් මම විශාල කරලා අඳින්නම්. එතකොට මෙන්න මේ තියෙන්නේ බැක්ටීරියා භක්ෂක වෛරසය. දැන් මේ බැක්ටීරියා භක්ෂක වෛරසය ඇවිල්ලා තැන්පත් වෙලා තියෙනවා බැක්ටීරියා සෛලය මත. මම මෙහෙම පෙන්නන්නම් මේ තියෙන්නේ මේ බැක්ටීරියා භක්ෂකයේ තියෙන DNA. සාමාන්‍යයෙන් එයාලා ප්‍රවේණික ද්‍රව්‍ය විදියට දරන්නේ DNA. මේ තියෙන්නේ එයාගේ DNA. ඒ වගේම මම පෙන්නන්නම් සෛලය ඇතුලේ මේ සෛලය ඇතුලේ තියෙනවා බැක්ටීරියාවේ තියෙන DNA. මම මේ විදියට පෙන්නන්නම් මේ යාගේ තියෙන වෘත්තාකාර DNA අණුව. දැන් ඔන්න එහෙනම් පළවෙනි පියවර ඇටැච්මන්ට් කියන පියවරේදී සිද්ධ වුණේ අර අපි පෙන්නපු විදියට බැක්ටීරියා සෛලයේ තියෙන ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානවලට වෛරසය ඇවිල්ලා සම්බන්ධ වීම. හරි. දෙවන පියවර තමයි විනිවිද යෑම. බලන්න මේ රූපයේ දෙවෙනි පියවරේ අපිට කියනවා entry of phage DNA and degradation of host DNA. හරි. ඒ කියන්නේ මෙහෙමයි. මේ පියවරේදී අපි ඒකට කියන්නේ විනිවිද යෑම. විනිවිද යෑමේදී සිද්ධ වෙන්නේ මේ බැක්ටීරියා භක්ෂකයා තමන්ගේ තියෙන මේ DNA ටික ධාරක සෛලය තුළට යැවීමක් නැත්නම් එන්නත් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේකට අපි හරිම වචනේ කියන්නේ DNA නික්ෂේප කිරීම. තමන්ගේ ළඟ තියෙන DNA ටික නික්ෂේප කරනවා. එතකොට වෙන දේ තමයි දුවේ පුතේ මේ තියෙන DNA ටික මෙයා ඇතුළට එවනකොට ඒ කියන්නේ බැක්ටීරියා භක්ෂකය වෛරසය තමන්ගේ තියෙන DNA ටික මෙන්න මේක දිගේ මේ වලිග තන්තුව දිගේ මෙහාට එවනවා. එහෙම එවනවත් එක්කම එවන්නේ ඇත්තටම මෙතන බැක්ටීරියා සෛලයේ තියෙන සෛල බිත්ති බිඳ දාලා ඒ සෛල බිත්තියේ තියෙන සංඝටක එන්සයිමයක් මගින් බිඳ දාලා මේ DNA ටික ඇතුළට එවනවා. එතකොට මේ සෛල බිත්තිය බිඳ වැටෙනවත් එක්කම මෙයාට පුළුවන් වෙනවා තමන්ගේ ළඟ තියෙන DNA ටික කෙලින්ම ඇතුළට එවන්න. හරි. ඊට පස්සේ මෙයා ඇතුල් වෙනවත් එක්කම මේ DNA ටික ඇතුළට එනවත් එක්කම ඒ කියන්නේ බැක්ටීරියා භක්ෂකය සතු DNA බැක්ටීරියා සෛලයට ඇතුල් වෙනවත් එක්කම මේ DNA මේ බැක්ටීරියාවේ තියෙන DNA ටික පොඩ බිඳ වැටී යාම සිද්ධ වෙනවා. එළියෙන් එන වෛරස් DNA ඇතුල් වීමත් එක්කම බැක්ටීරියාවේ තියෙන DNA පොඩ බිඳ හෙලීමත් උත්ප්‍රේරණය වෙනවා. එතකොට මෙන්න මේ DNA ටික නැති වෙලා යනවා. වෛරසය විසින් එන්නත් කරපු DNA ටික තමයි දැන් මෙයා ඇතුලේ තියෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? තුන්වෙනි පියවරට අපි කියන්නේ ජෛව සංශ්ලේෂණය. ජෛව සංශ්ලේෂණය එහෙමත් නැත්නම් බයොලොජිකල් සින්තසිස් කියලා කියනවා. මෙතෙන්දි වෙන්නේ මේ බැක්ටීරියා සෛලයේ මේ ධාරක බැක්ටීරියා සෛලයේ තියෙන සම්පත් භාවිතා කරලා resources ඒ කියන්නේ බැක්ටීරියා සෛලයේ තියෙන ධාරක සම්පත් කියලා කියන්නේ එයාගේ තියෙන ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයේ සංඝටක රයිබෝසෝම RNA ඊළඟට DNA හදන්න උවමනා වෙන නියුක්ලියෝටයිඩ සහ ප්‍රෝටීන සෑදීම සඳහා අවශ්‍ය වෙන ඇමයිනෝ අම්ල වගේ ධාරක සම්පත් භාවිතා කරලා මේ ධාරක සෛලය ඇතුලේදී මේ එවපු DNA වලට උවමනා විදියට එහෙමත් නැත්නම් මේ ඇතුළට එවපු මේ ඇතුළට එවපු
බැක්ටීරියා භක්ෂකයේ තියෙන DNA වලට ගැලපෙන විදියට අලුත් වෛරස DNA සහ ප්‍රෝටීන සෑදීම සිද්ධ වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මේක ඇතුලේ හැදෙනවා මේ විදියට අලුත් කැප්සිඩ නිර්මාණය වීම සිද්ධ වෙනවා. එතකොට ප්‍රෝටීනමය කැප්සිඩ මේක ඇතුලේ ඔන්න දැන් හැදිලා තියෙනවා. ඊට අමතරව තව මේක ඇතුලේ ප්‍රෝටීන නිර්මාණය වෙලා තමයි මේ කැප්සිඩ හැදෙන්නේ. ඔය තියෙන ඒ වගේ හැදෙන කැප්සිඩ ටික. ඒ වගේම තව මේක ඇතුලේ හැදෙන්න පුළුවන් අර මෙයාලගේ දේහය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන වලිග තන්තු. මේ වගේ වලිග තන්තු කොටස් මේක තුල දැන් හැදිලා තියෙනවා. ඒවත් ප්‍රෝටීනමයයිනේ. ඒ ප්‍රෝටීනමය කොටස් හැදිලා තියෙනවා. ඊට පස්සේ අර මෙහෙම අපි දැක්ක මෙයාලගේ මෙන්න මේ කොටස් මේ වගේ කොටස් හැදිලා තියෙනවා. හැබැයි දැන් ඒව තාම පිළිවෙලට එකට සම්බන්ධ වෙලා නැහැ. පොදුවේ සෛලය ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ කැප්සිඩ තුල තියෙනවා මෙයාගේ තිබුණ විදිහේ DNA. මේ විදිහේ DNA අණු බලා ගන්න පුළුවන්. ඒවා ඔක්කොම දැන් එතකොට හැදිලා තියෙනවා මේ සෛලය තුල. ඔය පියවරට අපි කියනවා ජෛව සංශ්ලේෂණය. ඒකෙදි වෙන්නේ එතකොට ධාරක සම්පත් භාවිතා කරලා ධාරක සෛලයේ තියෙන සම්පත් භාවිතා කරලා ඒ ධාරක සෛලයේ සෛල ප්ලාස්මය තුලදී DNA සහ ප්‍රෝටීන මේක ඇතුලේ තියෙන DNA සහ කැප්සිඩේ නිර්මාණය කරන්න සහ අනිකුත් අතිරේක කොටස් නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රෝටීන ජෛව සංශ්ලේෂණය කිරීම. ඒ වගේම මේ පියවරේදී අර කලින් අපි කිව්ව විදියට එළියේ ඉඳලා ඇතුළට DNA එව්ව ගමන් බැක්ටීරියා භක්ෂකයේ DNA ටික ඇතුළට එව්ව ගමන් ධාරක සෛලයේ තියෙන DNA ටික බිඳ වැටීමත් ඒ පියවරට අයිති වෙනවා. හරි. එහෙමනම් දැනට අපි පියවර 3ක් එතකොට කිව්වා. බලන්න මේ සටහන රිසෝස් එකේ තියෙන විදියට පළවෙනි පියවර අපි කිව්වේ සම්බන්ධ වීම බැක්ටීරියා සෛලයේ තියෙන ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට වෛරසය සම්බන්ධ වීම. දෙවෙනි පියවර අපි කිව්වේ විනිවිද යෑම. විනිවිද යෑමේදී සිද්ධ වුණේ සම්බන්ධ වුණාට පස්සේ බැක්ටීරියා භක්ෂක වෛරසය විසින් බැක්ටීරියා සෛලය තුළට DNA නික්ෂේප කිරීම. ඒ කියන්නේ DNA යැවීම. ඒ ක්‍රියාවලියේදී බැක්ටීරියා සෛලයේ සෛල බිත්තිය බිඳ දමන්න එන්සයිමයක දායකත්වයක් තියෙනවා. තුන්වෙනි පියවර අපි දැන් කතා කරපු පියවර තමයි ජෛව සංශ්ලේෂණය. ජෛව සංශ්ලේෂණයේදී සිද්ධ වුණේ ධාරක සම්පත් භාවිතා කරලා ධාරක සෛලයේ තියෙන සම්පත් පාවිච්චි කරලා ධාරක සෛලප්ලාස්මය ඇතුලේ වෛරස DNA සහ ප්‍රෝටීන ජෛව සංශ්ලේෂණය වෙනවා. එතකොට ධාරක සෛලවල DNA බිඳ වැටීම උත්තේජනයත් ඒකත් එක්කම සිද්ධ වුණා. හරි. දැන් එතකොට මුල් පියවර 3 සම්පූර්ණයි. දැන් ඊළඟට සිද්ධ වෙන දේ තමයි දැන් එතකොට අපි මේ කතා කරන වෙලාව වෙනකොට බැක්ටීරියා භක්ෂකයේ තිබුණ DNA වල තියෙන තොරතුරු වලට අනුව අලුත් DNA, අලුත් කැප්සිඩ, අලුත් වලිග තන්තු ආදී දේවල් ටික මේ සෛලයේ විසින් දැන් හදලා දීලා තියෙන්නේ. දැන් ඊළඟට වෙන්නේ ඊළඟ පියවරේදී සිද්ධ වෙන්න ඕන දේ තමයි මේ හතරවෙනි පියවරට අපි කියනවා පරිණතිය සහ සමූහනය. පරිණතියේදී සහ සමූහනය කියන මේ පියවරේදී සිද්ධ වෙන්නේ භක්ෂක DNA. ඒ කියන්නේ බැක්ටීරියා භක්ෂකයේ තියෙන DNA සහ ප්‍රෝටීන සංශ්ලේෂණය සම්පූර්ණ වුණාට පස්සේ මේක ඇතුලේ තියෙන අර ප්‍රෝටීන ගිහිල්ලා කැප්සිඩ ඇතුලේ තැන්පත් වෙනවා. ඊළඟට ඒකට අර කලින් කිව්ව විදිහේ අතිරේක කොටස්නුත් සම්බන්ධ වෙලා අලුත් වෛරස අංශු assemble වෙනවා. එහෙමත් නැත්නම් සමූහණය වීම සිද්ධ වෙනවා. සමූහණය වෙනවා කියන්නේ අර කලින් වෙන වෙනම හදලා තිබුණ කොටස් ටික එකලස් වීම. එහෙමත් නැත්නම් ඒවා සම්පූර්ණ වීම, මෙයාගේ ව්‍යුහය සම්පූර්ණ වීම දැන් ওই විදිහට සිද්ධ වෙනවා. එහෙනම් හතරවෙනි පියවර තමයි පරිණතිය සහ සමූහණය. පරිණතිය සහ සමූහණය කියන පියවරේදී සිද්ධ වෙන්නේ භක්ෂක DNA සහ ප්‍රෝටීන සංශ්ලේෂණය සම්පූර්ණ වුණාට පස්සේ සම්පූර්ණ වෛරස් අංශු සම්පූර්ණ අලුත් වෛරස් සෑදීම සඳහා DNA සහ ප්‍රෝටීන සමූහණය වෙලා assemble වෙලා මේ විදිහට අලුත් වෛරස් අංශු හදනවා. හරි. අවසාන පියවරේදී වෙන්නේ පස්වෙනි පියවරේදී වෙන්නේ මේ හැදිලා තියෙන වෛරස් අංශු ටික මේ සෛලයෙන් එළියට යන එක. එළියට යෑම සිද්ධ වෙන්නේ මේ සෛලය විනාශ කරගෙන. ඔයාලට මතක ඇති අපි මේ ඉන්නේ ජාරක චක්‍රයේ. ජාරක චක්‍රයේ තියෙන ස්වરૂපය තමයි ජාරක චක්‍රය ආධාරයෙන් බැක්ටීරියා භක්ෂකයේ ගුණනය වෙනකොට ඒ බැක්ටීරියා සෛලය, ධාරක සෛලය විනාශ වීම සිද්ධ වෙනවා. විනාශ වෙන්න හේතුව තමයි මේ ක්‍රියාවේදී බැක්ටීරියා සෛලයේ සෛල බිත්ති කැඩිලා මේ බැක්ටීරියා සෛලයේ සෛල බිත්ති බිඳිලා යනවා. බැක්ටීරියා සෛලයේ සෛල බිත්ති ජීර්ණය වෙලා බිඳ වැටිලා ඇතුලේ හැදිලා තියෙන අලුත් බැක්ටීරියා භක්ෂක අංශු ධාරක සෛලයෙන් ඉවතට නිදහස් වෙනවා. එතකොට මෙතනින් දැන් මෙයාලා එළියට එනවා. ඒත් එක්කම
අර අපි දැකපු ධාරක සෛලය බිඳ වැටීම දැන් සිද්ධ වෙලා තියෙනවා. මෙයාලගේ සෛල බිත්ති බිඳගෙනයි මේ වෛරස අංශු ඉවතට ඒම සිද්ධ වෙන්නේ. එතකොට මෙයාලා ওই විදියට එළියට එනකොට දැන් සෛලය බිඳ වැටිලා ගිහිල්ලා. එතකොට මේ විදියට නිදහස් වෙන බැක්ටීරියා භක්ෂක දැන් මෙතනින් මේ විදියට එළියට එන අලුත් බැක්ටීරියා භක්ෂක තියෙනවානේ. ඒ එළියට එන බැක්ටීරියා භක්ෂක මොකද කරන්නේ? ළඟම තියෙන තව අලුත් සෛලයකට ගිහිල්ලා අලුත් බැක්ටීරියා සෛලයකට ගිහිල්ලා ඒ බැක්ටීරියා සෛලය තුලත් මේ වගේ අලුත් ජාරක චක්‍ර ආරම්භ කරනවා. එතකොට ඉක්මනින් වේගයෙන් මෙයාලා බැක්ටීරියා ගහණය ආක්‍රමණය කරගෙන යන්නේ. ඕකයි. එතකොට දැන් මේ එක සෛලය ඇතුලේ බැක්ටීරියා භක්ෂකයන් දහස් ගාණක් හැදෙනවානේ. ඒ දහස් ගාණ ඊළඟ පියවරේදී බැක්ටීරියා සෛල දහස් ගාණක් ආක්‍රමණය කරනවා. ඒ විදිහට ඉක්මනට මෙයා ගුණණය වීම සිද්ධ වෙනවා. හරි. එහෙමනම් ප්‍රධාන පියවර ටික අපි මතක් කරගමු ටක් ගාලා. පළවෙනි පියවර තමයි අපි මෙන්න මේ රූප සටහනත් එක්ක සාකච්ඡා කරන් යන්. ඔයාලට මතක තියාගන්න ලේසි පියවර පහ. පළවෙනි පියවර තමයි attachment. ඒකෙදි සිද්ධ වුණේ සම්බන්ධ වීම. සම්බන්ධ වීමෙදි වෙන්නේ බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට වෛරසය සම්බන්ධ වීම. දෙවෙනි පියවර තමයි විනිවිද යෑම. විනිවිද යෑමේදී සිද්ධ වුණේ බැක්ටීරියා භක්ෂකයා බැක්ටීරියා සෛලය ඇතුළට DNA නික්ෂේපණය කරා. ඒ නික්ෂේපණය කරන එක බැක්ටීරියා සෛලයේ සෛල බිත්තිය බිඳ වැටෙන්න එන්සයිමයක් මගින් දායක වෙනවා. නැත්නම් එන්සයිමයක් මගින් මේ ක්‍රියාව පහසු කරනවා. තුන්වෙනි පියවරට අපි කිව්වේ තුන්වෙනි පියවර ජෛව සංශ්ලේෂණය. ඒකෙදි වෙන්නේ ධාරක සම්පත් භාවිතා කරලා ධාරක සෛලප්ලාස්මය ඇතුලේ වෛරස DNA සහ ප්‍රෝටීන ජෛව සංශ්ලේෂණය වීම. ධාරක සෛලවල DNA බිඳ වැටීමත් ඕකෙදී තවදුරටත් උත්ප්‍රේරණය වෙනවා. හතරවෙනි පියවර තමයි පරිණතිය සහ සමූහනය. පරිණතිය සහ සමූහනය නැත්නම් ඇසෙම්බලි කියලා තියෙන මේ පියවර. ඇසෙම්බලි වලදී වෙන්නේ තුන්වෙනි පියවරේදී හැදුන කැප්සිඩ ඒ වගේම ධාරක සෛලයෙන් හදලා දුන්න DNA කියන්නේ බැක්ටීරියා භක්ෂකයාගේ DNA ආදිය ප්‍රෝටීන සංශ්ලේෂණය සම්පූර්ණ වුණයින් පස්සේ සම්පූර්ණ වෛරස් අංශු සෑදීම සඳහා DNA සහ ප්‍රෝටීන කැප්සිඩය තුල සමූහනය වෙනවා. අවසාන පියවර වෙන්නේ බැක්ටීරියා සෛල බිත්ති කැඩිලා බිඳිලා විවෘත වෙලා බැක්ටීරියා භක්ෂක එළියට එනවා. අලුතෙන් නිපදවන බැක්ටීරියා භක්ෂක සෛලයෙන් එළියට නිදහස් වෙලා ඒවා ළඟම තියෙන අනිත් ධාරක සෛල අනිත් බැක්ටීරියා සෛල ආසාදනය කළ ඒවායේ අලුත් ජාරක චක්‍ර ආරම්භ කරනවා. හරි. එහෙනම් ඕක තමයි පියවර ටික අපිට කියන්න තියෙන්නේ. පියවර පහ හොඳින් මතක තියාගන්න. හරි. ජාරක චක්‍රයේ පියවර ටික මතක තියාගන්න මෙන්න මේ වීඩියෝ එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි පියවර තමයි මෙන්න මේ ඔබ දකින විදියට මේ බැක්ටීරියා සෛලය මතට එහෙමත් නැත්නම් අපි කතා කරන ධාරක සෛලය මතට බැක්ටීරියා භක්ෂකය සම්බන්ධ වීම. එතකොට පළවෙනි පියවරේදී මේ වෙන්නේ සම්බන්ධ වීම බැක්ටීරියා සෛලය මත ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට ඔය එකතු වීම එහෙමත් නැත්නම් සම්බන්ධ වීමයි මේ සිද්ධ වෙන්නේ. ඊළඟට දෙවන පියවරේදී බැක්ටීරියා භක්ෂකය විසින් අර බැක්ටීරියා සෛලය තුලට තමන්ගේ තියෙන DNA ටික නික්ෂේප කිරීම සිද්ධ වෙනවා. මේ කැප්සිඩය තුල තියෙන මේ ඔබ දකින විදියට වෛරසයේ කැප්සිඩය තුල තියෙන DNA ටික දැන් අර ධාරක සෛලය තුලට යැවීමයි සිද්ධ වෙන්නේ. මේ යවන භක්ෂක DNA භාවිතා කරලා ඒ භක්ෂක DNA වල තියෙන තොරතුරු වලට අනුව ජෛව සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ධාරක සෛලය තුලදී ජෛව සංශ්ලේෂණය වෙච්ච දේවල් එකලස් කළා අවසානයේ සෛලය ජාරණය වෙලා පුපුරලා තවත් නව බැක්ටීරියා අංශු විශාල සංඛ්‍යාවක් එළියට එනවා. ඊට පස්සේ යාලා ගිහිල්ලා ළඟ තියෙන බැක්ටීරියා සෛලවල තවදුරටත් ජාරක චක්‍ර ආරම්භ කරනවා. ඔක තමයි අපි කතා කරපු ජාරණ චක්‍රයේදී සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරන ශුද්ධජීවී කාණ්ඩ දෙක තමයි එකක් වෛරොයිඩ අනිත් එක ප්‍රියෝන. මෙයාලා දෙන්නම ගැන අපි බොහොම මූලික කරුණු කීපයක් පමණයි දැනගන්න අවශ්‍ය වෙන්නේ. සවිස්තරාත්මක විස්තර නෙමෙයි. ජීවන චක්‍ර විස්තර මොනවත් අපිට දැනගන්න නැහැ. නමුත් කාණ්ඩ දෙකම සම්බන්ධයෙන් වැදගත් කරුණු ටික හොඳින් මතක තියාගන්න. හරි. ඊළඟට දුවේ පුතේ අපි දැන් මෙහෙම හිතමුකෝ. සෛලීය සැකැස්මක් තියෙන ජීවීන් ගත්තම සෛලීය සැකැස්මක් තියෙන ජීවීන් කියන්නේ ශූන්‍යෂ්ටික ජීවීන් සහ ප්‍රාග්ඥෂ්ටික ජීවීන් ගත්තම එයාලගේ දේහය තුල DNA තියෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කරන DNA තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණයට සහභාගී වෙන RNA තියෙනවා.
ඒ වගේම යාළගේ දේහයේ ප්‍රෝටීනක් තියෙනවා. මම සංඝටක තුනක් කිව්වා. ඔය තුන හැර තව ගොඩාක් දේවල් සෛලයක තියෙනවා. නමුත් ඔය සංඝටක තුන ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ශූන්‍යෂ්ටික සෛලයක වුණත් ප්‍රාග්ඥෂ්ටික සෛලයක වුණත් අනිවාර්යෙන් DNA, RNA සහ ප්‍රෝටීන කියන සංඝටක තුන තියෙනවාමයි. අනිවාර්යෙන්ම ඔය සංඝටක තුන තියෙනවාමයි. ඊළඟට අපි පොඩ්ඩක් බැලුවොත් වෛරස ගැන. ඔයාලට මතකද වෛරසයක තියෙන තත්ත්වය තමයි වෛරසයක ප්‍රෝටීන අනිවාර්යෙන් තියෙනවා. එයාගේ කැප්සිඩේ නිර්මාණය වෙන්නේ කැප්සොමියර කියලා හඳුන්වන ප්‍රෝටීන් උපේකක නිශ්චිත සංඛ්‍යාවකින්. එතකොට අනිවාර්යෙන් එයාට ප්‍රෝටීන තියෙනවා. හැබැයි DNA RNA කියන දෙකෙන් එක වෛරසයක් තුල තියෙන්න පුළුවන් ඔය වර්ග දෙකෙන් මොකක් හරි එක වර්ගයක් විතරයි. එක්ක වෛරසයක DNA තියෙන්න පුළුවන් නැත්නම් RNA තියෙන්න පුළුවන්. හරි. එහෙමනම් වෛරස කියලා තියෙන්නේ වෛරස වල තියෙන්නේ ප්‍රෝටීන සහ DNA හෝ RNA දෙකෙන් එකක්. එහෙම මතක තියාගන්න. වෛරොයිඩ වලට එනකොට තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ මතක තියාගන්න වෛරොයිඩ වල තියෙන්නේ RNA විතරමයි. වෛරොයිඩ වල තියෙන්නේ වෛරොයිඩයක් කියලා කියන්නේ කුඩා නග්න RNA අණුවක්. කුඩා නග්න කියන එකේ අදහස ආවරණය වෙලා නැති. ඒ කියන්නේ දැන් වෛරසයක නම් RNA තිබුණත් ඒ RNA තියෙන වෛරසයේ වටේට RNA අණුව වටේට තියෙන්න ඕන ප්‍රෝටීන ආවරණයක්. වෛරොයිඩ වල තියෙන ලක්ෂණය තමයි වෛරොයිඩයක වටේට ප්‍රෝටීනමය ආවරණයක් නැහැ, තියෙන්නේ නිකන් RNA කොටසක් විතරයි. ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වෙලා නැති RNA කොටසකින් තමයි එතකොට වෛරොයිඩය සමන්විත වෙන්නේ. මෙයාලත් වෛරස වගේම ධාරක සම්පත් භාවිතා කරගෙන සජීවී ධාරක සෛල තුලදී නැත්නම් ජීවී ධාරක සෛල තුලදී පමණක් ගුණණය වෙනවා. ඒ කියන්නේ වෙන විදියකින් කියනවා නම් මෙයාලා වෛරස වලට සමාන වෙන ලක්ෂණයක් තමයි වෛරොයිඩ වලටත් වෛරස වලට වගේම ගුණණය වෙන්න පුළුවන් ජීවී ධාරක සෛලයක් තුලදී විතරයි. හැබැයි වෛරස වලින් වෛරොයිඩ වෙනස් වෙන ප්‍රධාන ලක්ෂණය තමයි වෛරසයේදී නියුක්ලෙයික් අම්ල වටා ප්‍රෝටීනමය ආවරණයක් තිබුණට වෛරොයිඩේ වගේ ආවරණයක් දකින්න බෑ. අනිත් වෙනස තමයි මේ වෛරොයිඩ වල RNA තිබුණට ඒ RNA වල කිසිම ආකාරයක ජාන නැහැ. ජාන නැහැ. එතන ජාන පිහිටීමක් නැහැ. ඒ කියන්නේ ජාන පිහිටීමක් කියලා කියන්නේ මෙහෙම නේද ඔබට ඒක හරියට අල්ලගන්න. ජානයක් කියලා කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට කේතය සපයන නියුක්ලෙයික් අම්ල කොටසක්නේ. එතකොට මෙයාලට ප්‍රෝටීන නැහැනේ. වෛරොයිඩයට ප්‍රෝටීන නැත්නම් ප්‍රෝටීන හදා ගැනීම පිළිබඳව තොරතුරු ඕන නැහැනේ. වෛරොයිඩයට ප්‍රෝටීන නැත්නම් ප්‍රෝටීන හදා ගැනීම පිළිබඳව තොරතුරු ඕනේ නැහැ. කියන්නේ ජාන උවමනා නැහැ. ඒක නිසා වෛරොයිඩ වලට ජාන නැහැ. කිසිම ආකාරයක ජාන අන්තර්ගත වෙන්නේ නැහැ. වෛරොයිඩේ තියෙන්නේ තමන්ගේ ගුණණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සංඥා විතරයි. ඒවට අපි ජාන කියලා කියන්නේ නැහැ. ජාන කියලා නොකියන්න හේතුව තමයි ජානයක් කියලා කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට තොරතුරු සපයන කෙනෙක්. වෛරොයිඩයක් ළඟ තියෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට තොරතුරු සැපීමක් නෙමෙයි. එයාලා කරන්නේ තමන්ගේ තියෙන RNA අණුව ගුණ කරගන්න අවශ්‍ය සංඥා දරා සිටීම පමණයි. අනිත් වැදගත් කාරණේ වෛරොයිඩ හැම වෙලේම ආසාදනය කරන්නේ ශාක. ශාක ආසාදනය කරන RNA කාණ්ඩයකටයි වෛරොයිඩ කියලා කියන්නේ. අපි දැනට දැනුවත්ව අපි දැනට දන්න විදියට වෛරොයිඩ වලින් ශාක හැර වෙනත් ජීවී ආකාර ආසාදනය කරන බවට සොයා ගැනීමක් දත්තයක් නැහැ. ඒක නිසා අපිට දැනට කියන්න පුළුවන් දැනට දන්න දැනුමේ විදියට අපිට කියන්න පුළුවන් වෛරොයිඩ 100%ක්ම ආසාදනය කරන්නේ කවුරු විතරයිද? ශාක විතරයි කියලා. හරි. අපි ටක් ගාලා මතක් කරගමු වෛරොයිඩ ගැන. හරි ලේසි. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ටක් ගාලා මතක තියාගන්න මෙන්න මේ දේවල් ටික. වෛරොයිඩයක් සමන්විත වෙන්නේ කුඩා නග්න RNA කොටසකින්. වෛරොයිඩේ තියෙන්නේ කුඩා නග්න RNA කොටසක් විතරයි. ඒක ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වෙලා නැහැ වෛරසයක වගේ. හැබැයි වෛරොයිඩත් වෛරස වගේම ධාරක සම්පත් භාවිතා කරමින් ජීවී ධාරක සෛල තුලදී තමයි ගුණණය සිද්ධ වෙන්නේ. ජීවී ධාරක සෛලයකින් පිටදී වෛරොයිඩයක් ගුණණය වෙන්න බෑ. ඊළඟට මේ වෛරොයිඩ වල කිසිම වෙලාවක ප්‍රෝටීන නැති නිසා ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා කේතය සපයන නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වෙන තොරතුරු තියෙන ඥාන දැරීමක් නැහැ. එයාලට තියෙන්නේ තමන්ගේ ගුණණය වීම සඳහා අවශ්‍ය වෙන සංඥා පමණයි. සංඥාවක් විතරයි ඥාන නෙමෙයි.
වෛරොයිඩ විසින් ආසාදනය කරන්නේ ශාක පමණයි. මේ දක්වා වෙනත් ජීවි ආකාර ආසාදනය කරන බවට සාක්ෂියක් වාර්තාවක් නැහැ. ඔන්න ඔය කරුණු ටික වෛරොයිඩ සම්බන්ධව හරියට මතකයේ රඳව ගන්න. අපි බලමු අවසාන මාතෘකාව ප්‍රියෝන ගැන. හරි. අපි ශුද්‍රජීවී කාණ්ඩවල අවසාන කාණ්ඩය වෙන ප්‍රියෝන ගැන කතා කරන්නයි යන්නේ. ප්‍රියෝන ගැන කතා කරන්නට කලින් පැරණි මතකය ටක් ගාලා මෙන්න මෙහෙම මතක් කරගමු. ප්‍රාග්ඥෂ්ටික හෝ ශූන්‍යෂ්ටික සෛලයක් ගත්තම ප්‍රාග්ඥෂ්ටික වුණත් ශූන්‍යෂ්ටික වුණත් එයා සෛලයක් නම් සෙල් එකක් නම් එයාට අනිවාර්යෙන්ම ප්‍රවේණික ද්‍රව්‍ය විදියට DNA තියෙනවා. ඒ වගේම RNA සහ ප්‍රෝටීන කියන වර්ග දෙකම අනිවාර්යෙන්ම තියෙනවා. වෛරසයක් ගත්තම වෛරසයේ එක්ක DNA තියෙනවා RNA නැහැ. එහෙමත් නැත්නම් DNA නැහැ RNA තියෙනවා. අපිට මෙහෙම කියන්න පුළුවන් එක්ක මෙහෙමයි නැත්නම් මෙහෙමයි. එක්කෝ DNA තියෙනවා RNA නැහැ. එමත් නැත්නම් DNA නැහැ RNA තියෙනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් වෛරසයක තියෙන්න පුළුවන් DNA හෝ RNA කියන වර්ග දෙකෙන් එක වර්ගයක් විතරයි. හැබැයි එයාලට කැප්සිඩය තුල අනිවාර්යෙන් ප්‍රෝටීන තියෙනවා. ඊළඟට වෛරොයිඩ ගත්තම අපි මොහොතකට කලින් ඉගෙන ගනිපු වෛරොයිඩ ගත්තම වෛරොයිඩ වල DNA නැහැ. ප්‍රෝටීන ආවරණයකුත් නැහැ. එයාලට තියෙන්නේ පොඩි කුඩා නග්න RNA අණුවක් විතරයි. හරිද? දැන් අවසාන කාණ්ඩය තමයි ප්‍රියෝන. ප්‍රියෝන කාණ්ඩය ගත්තම එයාලගේ විශේෂත්වය එයාලට DNA නැහැ. RNA නුත් නැහැ. ප්‍රියෝනයක තියෙන්නේ ආසාදක හැකියාවෙන් යුතු ප්‍රෝටීන කොටසක් පමණයි. මෙයාලට තියෙන්නේ පොඩි ප්‍රෝටීන කොටසක් විතරයි. එතකොට ප්‍රියෝන කියලා කියන්නේ ප්‍රෝටීනමය ආසාදක අංශු විශේෂයක්. ප්‍රෝටීන වලින් හැදිලා තමයි තියෙන්නේ. එතකොට වෛරස් වලටත් වඩා කුඩායි. වෛරස් වලටත් වඩා කුඩා වෙන්නේ වෛරසයක් ගත්තම වෛරසයකට ප්‍රෝටීන ආවරණයක් වගේම DNA RNA දෙකෙන් එකකුත් තියෙනවනේ. නැත්නම් ප්‍රෝටීන අංශුත් එකකට වඩා වැඩි ගණනක් තියෙනවනේ කැප්සිඩය තුල. මෙයාලා හැම නෑ. මෙයාලා බොහොම සරල ආසාදක ප්‍රෝටීන අංශු විශේෂයක්. අනිත් කාරණය තමයි ප්‍රියෝන වලට DNA RNA නැති උනත් ඒ කියන්නේ මේගොල්ල ගත්තම මේගොල්ලන්ට නියුක්ලියික් අම්ල රහිත වුණත් ප්‍රෝටීන සඳහා කේතේ සපයන ධාරක ජානවල උපකාරයෙන් ඒ කියන්නේ මේ ප්‍රියෝනය විසින් ආසාදනය කරන සෛලයේ තියෙන ධාරක සෛලයේ තියෙන ධාරක ජාන ආධාරයෙන් මෙයාට පුළුවන් ප්‍රතිවලිත වෙන්න එහෙමත් නැත්නම් ගුණණය වෙන්න. ඒතර විශේෂත්වය තමයි මේ අනිත් හැමෝටම සෛලීය ජීවීන්ට වෛරස් වලට වෛරොයිඩ වලට හැමෝටම DNA RNA තියෙනවා. අවම තරම එක වර්ගයක්වත් තියෙනවා. සමහරුන්ට දෙකම තියෙනවා. නැත්නම් අවම වශයෙන් DNA RNA දෙකෙන් එකක්වත් තියෙනවා. හැබැයි ප්‍රියෝන වලට DNA RNA දෙකම නැහැ. නැති උනත් එයාලට පුළුවන් අර ධාරක ජානවල උපකාරයෙන් ප්‍රෝටීන හදාගෙන ප්‍රතිවලිත වෙන්න නැත්නම් ගුණණය වෙන්න. මේගොල්ල ගොඩක් වෙලාවට ප්‍රියෝන අපි කතා කරන්නේ කෙලින්ම ජීවීන්ට ලෙඩ හදන එමත් නැත්නම් රෝගකාරක විදියට ක්‍රියා කරන කාණ්ඩයක් විදියට විශේෂයෙන්ම සමහර පක්ෂීන්ට කුරුල්ලන්ට සහ මැමේලියාවන්ට ඒ කියන්නේ ශිරපායින්ට මේවා මේ රෝග ඇති වෙනවා. විශේෂත්වය තමයි මේ සියල්ලම ප්‍රියෝන විසින් ඇති කරන රෝග සියල්ලම ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝග. නර්වස් සිස්ටම් එකට එමත් නැත්නම් ස්නායු පද්ධතියට හැදෙන රෝග තමයි මේකෙදි අපිට සියල්ලම හමු වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ප්‍රියෝන කියලා කියන්නේ ආසාදක ප්‍රෝටීන අංශු කාණ්ඩයක්. මැමේලියාවන්ට ඒ කියන්නේ ශීරපායින්ට සහ මේ ඒ වගේම පක්ෂීන්ට රෝග හදනවා. ඒ සියල්ලම ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග. බලන්න මේ ඡේදය රිසෝස් බුක් එකේ තියෙන ඔය පොයින්ට්ස් 3ක් විදියට අපිට දීලා තියෙන්නේ ඔය විදියට හැදෙන්න පුළුවන් රෝග 3ක්. මේ තුනම ස්නායු සම්බන්ධ රෝග තත්ත්ව. පළවෙනි එකේ අපිට කියනවා රෝගය transmissible spongiform encephalopathies. එහෙමත් නැත්නම් TSEs. මේකට අපි කියන්නේ මේකෙදි වෙන්නේ මොළයේ විශාල රික්තක ඇතිවීම නිසා ඒ ස්පොන්ජිමය ස්වරූපයක් ඇති වෙයි. ඒ කියන්නේ මේ රෝගය ඇති වුණාම වෙන්නේ දුවේ පුතේ අපේ ඒ රෝගය ඇතිවෙච්ච ජීවියාගේ ශීරපායි ජීවියාගේ හෝ සමහරට පක්ෂියෙක්ගේ වෙන්න පුළුවන් මොළය තුල තියෙන ප්‍රෝටීන වෙනස් වෙවි මොළය ස්පොන්ජිමය ස්වභාවයකට පත් වෙනවා. කියන්නේ මොළයේ සිදුරු සහිත ස්වභාවයකට පත් වෙනවා විශාල රික්තක ඇතිවීම නිසා මොළයේ ස්පොන්ජිමය ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ස්නායු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය විදිහට පවත්වා ගන්න බැරුව
ජීවියා මිය යන්න උනත් පුළුවන්. හරි. බලන්න දෙවෙනි එකේ නම උමතු ගව රෝගය. මේකට කියනවා mad cow disease කියලා. උමතු ගව රෝගය 1987 දී මුල්වරට ගවයන්ට ඇති වූ එක් බරපතල රෝගී තත්ත්වයකි. මේකත් ඒ වගේම තමයි. එතකොට ගවයන්ගේ ස්නායු පද්ධතිය සම්බන්ධව තමයි ගැටලු ඇති කරන්නේ. ඒ තත්ත්වයත් එක්ක ඒකත් ස්නායු පද්ධතිය හා සම්බන්ධ ප්‍රියෝන රෝගයක් විදියට අඳුරගෙන තියෙනවා. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක තමයි Creutzfeldt-Jakob disease CJD. ප්‍රියෝන විසින් මිනිසාට ඇති කරන රෝගී තත්ත්වයක. විශේෂයෙන්ම ඔයාලා මේ ගැන වැඩි විස්තර ඕනනම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්, බලන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගෝත්‍රික ජනතාව අතර ප්‍රචලිත වෙලා තිබුණ රෝගයක් විදියට මේක හඳුන්වනවා. මේකට වචනයක් කියනවා විලිස්සීමේ රෝගය කියලා. ඒ කියන්නේ මේ රෝගය ඇති වුණාම, මේ Creutzfeldt-Jakob disease එක ඇති වුණාම මුහුණේ පේශි ක්‍රියාකාරීත්වය පාලනය කරන ස්නායු වලට හානි වීම නිසා අර හැම වෙලේම විලිස්සගෙන ඉන්න ස්වභාවයක් ඇති වෙන එක ඔය රෝගයේ තියෙන ලක්ෂණයක්. විශේෂයෙන්ම මේ නැගෙනහිර ආසියානු ගෝත්‍රික ජනතාව, ඔය නැගෙනහිර ආසියානු ඕස්ට්‍රේලියානු මහද්වීපයට උඩින් තියෙන පැපුවා නිව්ගිනියා වගේ රටවල් වල ඉන්න ගෝත්‍රික ජනතාව අතරේ මේ රෝගය පැතිරිලා තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ රෝගය පැතිරෙන්නේ දැන් ඔය ගෝත්‍රික ජනතාව ගත්තම යාලා ඒ ගෝත්‍රයේම මිය යන පුද්ගලයන්ගේ මස් අනුභව කරන්න, එහෙමත් නැත්නම් මිනි මස් අනුභව කරන්න ඒගොල්ලගේ ගෝත්‍රික චාරිත්‍රයක් තිබිලා තියෙනවා. එතකොට ඒකෙදි තේරුම් අරගෙන තියෙනවා මේ ප්‍රියෝන රෝගය ආසාදනය වූ පුද්ගලයෙකුගේ දේහ පටක, විශේෂයෙන්ම ස්නායු පද්ධතියට අයිති මොළ පටකයේ කොටස් මේ ගෝත්‍රිකයන් විසින් ආහාරයට ගැනීම නිසා තමයි ඒ රෝගය එක පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙකුට පැතිරුණේ කියලා. එතකොට ඒ චාරිත්‍රය නතර කරයින් පස්සේ මේ රෝගයේ පැතිරීම අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. වැඩි විස්තර ඔයාලට අන්තර්ජාලයෙන් දැනගන්න පුළුවන්. කොහොම වුණත් විභාගයට මතක තියාගන්න ඕන මෙන්න මේ රෝග තුන, transmissible spongiform encephalopathies, ඒ වගේම උමතු ගව රෝගය mad cow disease සහ Creutzfeldt-Jakob disease කියන රෝග තුන සම්බන්ධයෙන් ඔයාලා මතක තියාගන්න ඕන. එතකොට එක පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට හෝ සත්වයෙකුගෙන් පුද්ගලයෙකුට ප්‍රියෝන රෝග බෝ වෙන්න පුළුවන්. බෝ වෙන්නේ අපි මේ සාමාන්‍යයෙන් කතා කරන වෛරස් රෝගයක්, බැක්ටීරියා රෝගයක් පැතිරෙනවා වගේ වාතය හරහා හෝ වෙනත් ක්‍රම වලට නෙමෙයි. බලන්න මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ ආසාදිත පටක සහ අවයව බද්ධ කිරීම වලදී. ආසාදිත පටකයක්, ඒ කියන්නේ ආසාදිත පටකයක් කිව්වා මේක රුධිර පාර විලයනයක් වෙන්නත් පුළුවන්. රුධිරය කියන්නේ පටකයක්නේ. එක පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට රුධිරය දෙනකොට ඒ ආසාදිත පටකය හරහා මේ ප්‍රියෝන මාරු වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර TSC රෝග, TSC transmissible spongiform encephalopathies කියපු ඒ විදිහේ රෝග ගවයන්ගෙන් මිනිසාට ආසාදනය වෙන්න පුළුවන් බවත් අද වෙනකොට හොයාගෙන තියෙනවා. ඒක නිසා ඒ කියන්නේ ඔය මස් වර්ග පිසිනකොට ඉහළ උෂ්ණත්වයකට පිසලා ගන්න කියලා කියන්නේ ඒකත් දැන් හේතුවක් වෙලා තියෙනවා. මොකද මේ මස් හරහා ප්‍රියෝන රෝග පැතිරෙන්න පුළුවන් බවට මතයක් තියෙන නිසා. එතකොට මෙන්න මේ රූපේ ඔයාලට බලා ගන්න පුළුවන් Creutzfeldt-Jakob disease එක සම්බන්ධව ඇති වෙන තත්ත්වය. ඔය පහළ බලන්න ඔයාලට පේනවා ඇති normal human protein කියලා ප්‍රෝටීනයක් පෙන්නනවා. disease causing prion කියලා තව එකක් පෙන්නනවා. ඒ තමයි කියන්නේ මොලේ තියෙන්න ඕන සාමාන්‍ය ප්‍රෝටීනයක් ප්‍රියෝන ප්‍රෝටීනයක් බවට වෙනස් වීම නිසා තමයි එතකොට මේ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මේකත් අර මොලේ සවිවර ස්වභාවයක් ඇති වෙන්නේ. එහෙමත් නැත්නම් ස්පොන්ජිමේ ස්වභාවයක් ඇති වෙන්න මේකත් හේතු වෙන්න පුළුවන්. රෝග තුන මතක තියාගන්න, සම්ප්‍රේෂණය වෙන ක්‍රමය මතක තියාගන්න. මෙන්න මේ වගුව ඔයාලා ලියලා තියාගත්තා නම් ඔය ඡේදයේ අවසානයේ ඒක වටීවි. මොකද හේතුව මෙතන තියෙනවා සෛලීය ශුද්ධ ජීවීන්ට වෛරස් වලට, වෛරොයිඩ වලට සහ ප්‍රියෝන වලට අදාළව මේ සැකැස්ම ඇති වෙන විදිය. මම ටක් ගාලා මතක් කරන්නම් ඔයාලා මේක ලියා ගන්නකම්. සෛල ගත්තම DNA, RNA සහ ප්‍රෝටීන් කියන ආකාර තුනම තිබුණා. වෛරස් වල DNA හෝ RNA දෙකෙන් එකක් ප්‍රෝටීනමය ආවරණයක් තුල තිබුණා. වෛරොයිඩ වල DNA තිබුණ නැහැ, ප්‍රෝටීන තිබුණ නැහැ. එයාලා ඇවිල්ලා කුඩා නග්න RNA අණුවක් විතරක් දරන අය. ප්‍රියෝන වල DNAත් නැහැ, RNAත් නැහැ. කියන්නේ න්‍යෂ්ටික අම්ල මොනවත් නැහැ. හැබැයි ප්‍රෝටීනය ආසාදක අංශුවක් විදියට ක්‍රියා කරමින් පක්ෂීන්ට සහ ක්ෂීරපායින්ට ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග ඇති කරනවා. රෝග තුන මතක තියාගන්න: transmissible spongiform encephalopathies, උමතු ගව රෝගය සහ Creutzfeldt-Jakob disease කියන රෝග ඇති කරන්න මෙයාලා හේතු වෙනවා. හරි. එහෙමනම් ඔතනින් ප්‍රියෝන මාතෘකාව අවසానයි. ප්‍රියෝන මාතෘකාවත් එක්ක
අපි කතා කරමින් හිටපු ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය අවසానයි. දැන් ඔයාලා අපේ සිලබස් එකේ සීමාව තුළ ශුද්ධ ජීවී ආකාර ශුද්ධ ජීවී විවිධත්වය යටතේ ඉගෙන ගත යුතු සියලුම ශුද්ධ ජීවී කාණ්ඩ ගැන දැනුවත්. පරණ මොනවා හරි අමතක දෙයක් තියෙනවා නම් ඒ වීඩියෝස් නැවත නැවත බලලා ඒව මතක් කරගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේදී අපි අලුත් මාතෘකාවට යනවා. ඊළඟ මාතෘකාවේදී අපිට කතා කරන්න තියෙන කොටසට මේ පාඩමේ මයික්‍රෝබයොලොජි පාඩමේ තියෙන ප්‍රැක්ටිකල් කොටසත් අයිති වෙනවා. විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් වගා කිරීම, ශුද්ධ ජීවීන් ගෙන් ඇතිවෙන රෝග වළක්වා ගැනීම සඳහා ජීවාණුහරණ ක්‍රම භාවිතා කිරීම, ශුද්ධ ජීවීන් ජීවාණුහරණය කියන මාතෘකා සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා සාකච්ඡා කරනවා. හරි. එහෙමනම් පාඩමේ සැලකිය යුතු කොටසක් ලොකු කොටසක් දැන් අවසానයි. ඒක නිසා කරලා තියෙන වැඩ ටික හොඳට පාඩම් කරලා තියාගන්න. ප්‍රැක්ටිකල් කොටසත් එක්ක අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. දුල පුතාලා හැමෝටම සුබ දවසක්. හොඳින් පාඩම් කරන්න.